ජේසුස්ගේ ජේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ඔබ සියලු දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. නැවතත් දෙවියන් වහන්සේගේ වචනේ සමග ඔබ අතරට පැමිණීම මහත් වූ භාග්‍යයක් කොට සලකනවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ වචනය අද දවසේ අපි මෙනෙහි කරන්න යනවා. මේ සුදු දවසේ දෙවියන් වහන්සේ දී තිබෙන දේව වචනේ කොටස මම ඔබට කියවන්නට යනවා. ඒ අතුරින් අපේ ජීවිතයට දෙවියන් වහන්සේ උගන්වන්නට කැමති වෙන දේ. වහන්සේ දෙන්න යන පණිවිඩය පැහැදිලිව උන්වහන්සේ ප්‍රකාශ කරන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. සවන් දින ඔබ මොන පසුබිමක සිටියත් ඔබ ඉන්න ස්ථානයේ කුමක් වුවත් ඔබ ගත කරන මේ වාතාවරණය කොයි වගේ එකක් වුවත් ඒක සමහර විට ඔබට සමාදානිකේ වාතාවරණයක් වෙන්න පුළුවන්. එසේ නැතිනම් ඔබ වේදනාවෙන් දුකෙන් කඳුලෙන් බලාපොරොත්තුවක් අහිමි වෙච්ච සිතේ තියෙන කිසි ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වෙමින් ඔබ දේව අභිමුඛයේ සිටින්නට පුළුවන්. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ වචනයෙන් සුවය තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට ආශිර්වාදය තිබෙනවා. මම මුදක්ම බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේගේ වචනය තුළින් ඔබගේ ආත්මික ජීවිතය ගොඩනැගීම දෙවියන් වහන්සේට ළඟා වීම නැත්නම් ලංවීම නාසයේ අභිමුඛයට ලංවීම සිදු වෙන්නට ඕනේ කියලා. එසේ සිදුවන්නේ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කිරීමත් නාසයේ වචනය තුළ ජීවත් වීමත් ඒ වචනේ කියා තිබෙන කාරණාවන් අපගේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීමත් තුලින් බව අපි හොඳින් අවබෝධ කරගන්න සිටිනවා. එසේනම් අද දවසේ ඔබට මම මාතෘකාවක් දීලා දෙනවා මෙලෙස. ඉවසූ අය ආශිර්වාද ලද්දුවේ. ඉවසන අය ආශිර්වාද ලද්දුවේ. කියන්නේ මේ පදයේ ඉවසූ අය ආශිර්වාද ලද්දුවේ කියන එක තමයි මාතෘකාව. ඒ කියන්නේ අතීත කාලේ ක්‍රියාපදයක්. එතකොට අපි ඉවසපු අයගේ ආශිර්වාදය අපි දකින්නට යනවා. ඉවසන අය ආශිර්වාද ලද්දුවේ කියනකොට අපි ඉවසන්න ඕනේ. එතකොට තමයි ආශිර්වාදය ලැබෙන්නේ කියන එකයි ඒ වචනේ අර්ථය ඔබට පිළිගන්න. මේකේ මෙම පදයේ තුලින් අපිට යම්කිසි ආදර්ශයක් ඒ වගේම ඉවසීම කියන පරීක්ෂාව ජයගත්ත බොහෝ දෙනෙක්ගේ සාක්ෂි අපිට තියෙන නිසායි අපි ඊටම ස්ථීරයෙන් කියන්නේ ඉවසූ අය ආශිර්වාද ලද්දෝයි කියලා. ඉවසූ අයට යම්කිසි ආශිර්වාදයක් හිමි වෙලා තිබෙනවා. අද මේ ලෝකේ මිනිස්යාගේ ජීවිතේ නැතිම එක කාරණයක් මේ ඉවසීම අවශ්‍යම කාරණය මෙයම තමයි. අවශ්‍යම කාරණය වටිනාම කාරණය ඉවසීම නැතිම කාරණේ ඉවසීම පමණයි. මේ ඉවසීම කියන එකට වයස් සීමාවක් නැහැ. පොඩි දරුවටත් ඉවසීම අවශ්‍යයි. වයෝවෘද්ධික මිනිසයාට ඉවසීම අවශ්‍යයි. මේ ඉවසීම කියන එකේ වටිනාකම කොතරද නම් එක ඇස්පියක් ගහන මේ මොහොතක් ඉවසන්නට බැරි නම් මේ පොළවේ ජීවිතේ පවා අයිමි කරගන්න බොහෝ අවස්ථාවන් අපි දැකලා තිබෙනවා. විශේෂයෙන්ම තරුණියන් අතරේ ඔවුන්ගේ අනාගත ජීවිතය සම්පූර්ණම අන්ධකාරයට වැටෙනවා මේ ඉවසීම ඔවුන්ගේ ජීවිතේ නොමැති වීම නිසා. පෞල් ජීවිතයේ ගත කරන ස්වාමි පුරුෂයා භාර්යාව අතර මේ ඉවසීම කියන කාරණාව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා ඒ පෞල් ජීවිත දෙදරා යන එක අපි දකිනවා. දුවදරුවන් දෙමාපියන් අතර ඒ පෞල් සමාගමේ නිසි සමාදානය සුරක්ෂිත කරගන්නට බැරි වෙන තවත් එක ස්ථානයක් කියලා අපි දකිනවා නම් මේ ඉවසීම එක්මවා වැඩ කිරීම. නැත්නම් ඒ ඉවසීම කියන එක පාවිච්චි නොකිරීම. මේ වගේ රැකියා කරන ස්ථානය අපිට කියන්න පුළුවන් සේවය කියලා කියන්න පුළුවන්. දෙවියන් වහන්සේ අතර අපිට තිබෙන ආත්මික ජීවිතය ගැන අපිට කියන්න පුළුවන්. සියල්ලේදී මේ ඉවසීම කියන එක ඉතාම වැදගත්. ඔබ රියදුරු ආසනයේ වාඩි වෙලා එම වාහනය පදවගෙන යන කෙනෙක් වෙන්න පුළුවන් මේ අවස්ථාවේ. ඔබගේ ඉවසීම ඔබගේ හදවත තුළ ඔබගේ ඇස්වල ඔබගේ දෑතේ දෙපායේ ක්‍රියාත්මක නොවුනේ නම් ඉදිරියේ තිබෙන්නේ ඔබට අනතුරක් කියන එක ඔබ හොඳින් දන්නවා.
ඒ සියල්ලටම මේ ජීවිතේ වැදගත් ස්ථානයක් මේ ඉවසීම ගන්නවා. ඒ හැඳින්වීම මාතෘකාව පිළිබඳව පැහැදිලි කිරීමක් මම ඔබට කළේ. දෙවියන් වහන්සේගේ වචනය තුළට මම දැන් ගමන් කරනවා. අද දවසේ කියවීම සඳහා මම තෝරගත්තා යාකෝබ්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය. 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය යාකෝබ්ගේ පොතේ. මෙන්න මම කියවන්නම්. ඉවසූ අය ආශිර්වාද ලද්දෝයයි අපි කියමු. යෝග්‍ය ඉවසීම ගැන නුඹලා අසා තිබේ. ස්වාමීන් වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය. ස්වාමීන් වහන්සේ බොහෝ අනුකම්පා ඇත්තා වූ දයාවන්ත වූ කෙනෙක්ය. වගන්තිය මේ ලෙස ආරම්භ වෙනවා. ඉවසූ අය ආශිර්වාද ලද්දෝය. ඒත් එක්කම ඉවසූ එක පුද්ගලයෙකුගේ නමක් මේ ස්ථානයේ ප්‍රකාශ වෙනවා. ඔහුගේ නම ජෝබ්. ඒත් එක්කම මේ පදය අපට ඉගන්වනවා මේ ක්‍රියාව අපට උගන්වනවා දෙවියන් වහන්සේ අපට උන්වහන්සේ ගැන කියනවා ස්වාමීන් වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තා වූ දයාවන්ත වූ කෙනෙක්ය. අපි ගොඩක් ප්‍රවේශමෙන් මේ පදය අපි ගලපලා බලමු. දෙවියන් වහන්සේගේ වචනේ අපට උගන්වන්නේ කුමක්ද කියලා. ජෝබ් ගැන මෙතන ප්‍රකාශ වෙනවා. ඔහු ගැන කියනවා ඉවසූ අය ආශිර්වාද ලැබුවේ අපි කියමු යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ. ඒ කියන්නේ ඉවසීම පිළිබඳව යෝබ්ව එක උදාහරණයකට දෙනවා. ඊළඟට ලියන විට ඔහු කියනවා ස්වාමීන් වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තා වූ දයාවන්ත කෙනෙක්ය. දෙවියන් වහන්සේ අනුකම්පාව සහ දයාව ඇති කෙනෙක්ය කියලා ඔහු නැවත අපට කියනවා. ඒක ඒ පිළිබඳව මම තව පොඩ්ඩකින් කියන්නේ ඉදිරි පියවරේදී අපි ඉගෙන අධ්‍යයනය කරමු. ඒත් එක්කම මම හරිම කැමති කතා කරන්නට 10 වෙනි පදයේ ගැන. 11ට යන්න ඉස්සෙල්ලා 10 පොඩ්ඩක් අපි මෙනෙහි කරලා බලමු. සහෝදරෙනි ස්වාමීන් වහන්සේගේ නමින් කතා කළ ප්‍රොපේතවරුන් පීඩා විඳිමින් ඉවසීමෙත් ආදර්ශයක් කොට ගනිලා. මේ පදේ ඉතාමත් පැහැදිලිව කියන කාරණා දෙකක්. ඔවුන් පීඩා විඳිනවා. කවුද මේ ප්‍රොපේතවරු? අපි ප්‍රොපේතවරුන්ව ආදේශයට ගන්න කියලා කියනකොට අපි දන්නවා මේ කතා කරන්නේ පරණ ගිවිසුමේ ප්‍රොපේතවරුන් පිළිබඳව අපි ගොඩක් ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. ඔය කියන ප්‍රොපේතවරුන්ව ආදර්ශයක් කොට ගන්න. ඒකට අපි පරණ ගිවිසුමේ යම් කාරණාවක් කියනවා කියන එක අපිට පැහැදිලි. පීඩා විඳීමෙන් ඔවුන් ඉගෙන ගත්තේ ඉවසීම කුමක් හරහාද? පීඩා විඳීම හරහා. ඒ පීඩා විඳීමෙන් ඔවුන් ඉවසීමෙනුත් දෙකෙන්ම ඔවුන් බොහෝසෙන් හිටියා. අපිට කාරණා කීපයක් මෙතන කියනවා. මම නැවත නැවත මේ පදේ ඔබට කියවන්න ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි. ස්වාමීන් වහන්සේගේ නමින් කතා කළ ප්‍රොපේතවරුන් පීඩා විඳීමේ ඉවසීමේ ආදර්ශයක් කොට ගනිලා. ඒ කියන්නේ එතකොට ඒගොල්ලෝ පීඩා විඳින එක ඉවසීම අපිට ආදර්ශයක් කොට ගන්න පුළුවන්. කාවද? මේ ප්‍රොපේතවරුන්. අපේ ජීවිතේ පීඩාවක් ආවනම් ඉවසීමක් තියෙනවා. පීඩාවක් අපේ ජීවිතේ එනකොට අපි ඒකට අනුමත කරනවාද පිවිසෙන්න? නැත්නම් ඒ පීඩාවත් සමග අපේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න, සටන් කරන්න, ජය ගන්න අපි සූදානම්. මේ පදේ තවත් පැහැදිලිව කියනවා ස්වාමින් වහන්සේගේ නමින් කතා කළ ප්‍රොපේතවරු. නිකන් කතා කරලා නෙවෙයි පීඩාව අද ගොඩක් අය අදගන්නේ තමාගේ දේවල් කතා කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් විනයක් නැතුව කතා කරන්න ගිහිල්ලා තමාට අනවශ්‍ය තමාට අදාළ නැති කාරණා පිළිබඳව කතා කරන්නට ගිහිල්ලා පීඩාවට ලක් වෙනවා. නමුත් මේ ස්ථානයේ කියන්නේ මේ ප්‍රොපේතවරු ස්වාමින් වහන්සේ ගැන කතා කිරීමෙන් උන් පීඩා විඳා ඒ පීඩා විඳීම ඉවසීමත් ඔවුන් ඉගෙන ගත්තා කියන්නේ. ඔවුන්ව ආදර්ශයට ගන්න කියන්නේ ඒගොල්ලෝ කොහොමද ක්‍රියා කළේ? ඔවුන්ගේ කතා ශෛලිය කෙලෙසද තිබුණේ? ප්‍රශ්නයක් කරා වුන් අවතීර්ණය වුණු ආකාරයේ කෙලෙසද?
ඒ ප්‍රශ්නය විසඳීම සඳහා ඔවුන්ගේ ජීවිතය ඔවුන් පාලනය කරගත්තා වූ ආකාරයේ කෙලෙසද තිබුණු වාතාවරණය සහ පසුබිම අනුව ඔවුන්ගේ ක්‍රියාපටිපාටයේ කෙලෙසද තිබුණේ ඔවුන්ගේ වචනමාලාවන් කාටද කතා කරන්නේ කුමක් ගැනද කතා කරන්නේ කියලා සිතනකොට ඔවුන්ගේ වචනේ පිළිබඳව පාවිච්චි කරන වචන පිළිබඳව ඔවුන් ගොඩක්ම බුද්ධිමත්ව සිටියා. එහෙනම් අපිට ගොඩක් ඉගෙන ගන්න තිබෙනවා. පීඩාවක් ආවොත් තමයි අපිට දැනගන්න පුළුවන් මේ පීඩාවට අප මුහුණ දෙන්නේ කොහොමද කෙලෙසද අපි කතා කරන්නේ කියලා. එහෙනම් අපේ ජීවිතේ පීඩාවන් කියන එක අපව නිවැරදි කිරීමට පැමිණෙනවා මිසක් අප විනාශ කිරීමට නොවේ. යෝගී ජීවිතය ගැන ඔබ මතකයේ තියාගෙන මේ දේශනාවට සමන් වෙන්න. අද බොහෝ දෙනෙකුගේ ජීවිතයට පීඩාවක් මෙලෙස වෙත් තිබෙනවා. පසුගිය මුළු අවුරුද්දම ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරය නැහැ. රැකියා කරපු අයට රැකියා ස්ථාන අහිමි වෙලා තිබෙනවා. පාසල් යන දූ දරුවන්ට අධ්‍යාපනය අහිමි වෙලා තිබෙනවා. දේව සේවය දේවස්ථානයේ නඩත්තු කිරීමේදී දේව සභාවේ දේව මෙහෙය නඩත්තු කිරීමට අවසර නැහැ. පුදුම පීඩාවක්. ඒ වගේම අපනයනේ ආනයනේ සම්පූර්ණම නතර වෙනවා. විදේශ ගුවන් යාන යන්නේක ගොඩක් දුරට සීමා වෙලා ශ්‍රී ලංකාවට පුදුම විදියට ආර්ථිකයට පහර ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයේම මේව කාරණය පොදුව තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ජීවත් වෙන කිතුණු සහෝදර සහෝදරයන් හැටියට කිතුණු සභාවක් හැටියට මේ වගේ අර්බුදකාරී අවස්ථාවක අපගේ ක්‍රියාවන් කෙලෙසද තිබෙනවා. ඉවසීමෙන් අපි ක්‍රියා කරනවද? මේක පොදු පීඩාව හරිම පොදුයි. අපි කොහොමද ඉවසීමෙන් ක්‍රියා කරනවද? නැතිනම් අපි කුමක්ද කරන්නේ? කොදරමින් සිටිනවද? එසේත් නැතිනම් විරුද්ධවාදී අපට අදාළ නැති වචන අපගේ මුඛයෙන් ප්‍රකාශ වෙනවද? ගොඩක් අවස්ථාවලදී මම දකිනවා රූපවාහිනිය බලන්න මේ කාලවලදී ඊටම දුකයි. ප්‍රවෘත්තියක් අහනකොටත් හරිම වේදනාකාරී. ගොඩක් අපගේ සහෝදර සහෝදරයන් නායකයන්ට බැනවදිනවා. දේශපාලකයන්ට බැනවදිනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න අපේ ආදරණීය මහතුරුන්ට බැනවදිනවා. ආරක්ෂක සේවාවේ නියැලෙන අපේ පොලිසිය මහතුරුන් යුද හමුදාවේ මහතුරුන්ට බැනවදිනවා. එකින් එක්කෙනා විරුද්ධව එකිනෙකාට විරුද්ධව කොඳුරමින් සිටින කාල පරිච්ඡේදයකයි අපි සිටින්නේ. සමහර විට මේක අයිතු පැත්තක් තියෙන්න පුළුවන්. මේ අවස්ථාවන ප්‍රයෝජනෙට ගන්න අය ඉන්නත් පුළුවන්. ඒව අපට අදාළ නැහැ. මේ පීඩාව පොදුවෙන් අපි දකින්නට අවශ්‍යයි. මේ පීඩාවෙන් මිදෙන්නට අපට කරන්න පුළුවන් සියලු දේ කරන්නට අපි යොමු වෙන්නට අවශ්‍යයි. කිතුණු සභාවක් හැටියට අපි ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. අප විසින් සිදුවිය යුතු යුතුයකම් නිවැරදිව කරන්නට අපි කැපවිය යුතුයි. මම දේශනාවට අදාළ කාරණාවක් නොවේ මම ඔබට මේ කියන්නේ පොදුවෙන් සභාවට ලබා දෙන පණිවිඩයක් මෙය. දේව මෙහෙය කියන නමින් යාඥා රැස්වීම කියන නමින් අපගේ එකමුතුව සහභාගීත්වය කියන නමින් අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ මේ කාල පරිච්ඡේදය තුල. සෞඛ්‍යයට අයිති කරන ක්‍රියාවල අපි නොයෙදෙන්නට ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම සෞඛ්‍ය නිලධාරීන් විසින් වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය ශාස්ත්‍රය විසින් සමස්තයක් වශයෙන් අපට නිකුත් කරන නිවේදනයන් වලට අපි ඒ සෞඛ්‍ය පුරුදු වලට අපි අවනවතව ක්‍රියා කළ යුතුයි. ඒ මුඛවැස්ම දත් සේදීම දුරස්ත ප්‍රමාණය අපි අනුගමනය කළ යුතුයි. මේ දේවදරුවන් අපිට අදහිල්ල තියෙනවා අපි දෙවියන් වහන්සේ සියල්ල කරනවායි කියන ඒ සිතුවිල්ලෙන් ක්‍රියා කළා නම් අඥාන අපට ඒවයින් මිදෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මගේ අතින් ගොඩක් වැරදි වුණා. නමුත් ඒ ගැන මම ගොඩක්ම ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් මම ගොඩක් ප්‍රවේශමෙන් දැන් ඒ ගැන ක්‍රියා කරනවා. මම හිතන්නේ මෙහෙමයි. මම මට ආදරේ මගේ පවුලේ භාර්යාව දරුවන්ට මම ආදරේ. ඒ වගේම තමයි සියලු දෙනාම.
දේව වචනේ කියනවා තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේම කරපන් කියලා. ඔබට ප්‍රේම කරනවා නම් මේ කාරණාවලදී ඔබ ඉවසීමෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔබගේ අසල්වාසියා සමාජය පිළිබඳව තමාගේ රට පිළිබඳව ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මම ඔබගේ යටහත් ඉල්ලා සිටිනවා. ස්තුතියි කාරණයට දැන් අපි කමෙන්ට් කරමු දෙවියන් වහන්සේගේ වචනේ මේ ප්‍රොෆෙටවරුන්ට කිව්වේ කුමක් ගැනද? ඔවුන්ගේ පීඩාවන් මොනවාද? ඔවුන් කොයි ආකාරයෙන්ද ඉවසුවේ? ඔවුන්ගේ ඉවසීමෙන් ඔවුන්ට ලැබුණු ප්‍රතිඵල මොනවාද කියන එක අපි බලමු. අපේ ජීවිතේ නැති දේ එයයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන කාරණයක් එයයි. බලන්න 7 වෙනි පදය යාකෝබ 5:7 එබැවින් සහෝදරයනි ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ඉවසාපල්ලා. කාටද මේ කියන්නේ? අපට කියන්නේ සහෝදරයනි දෙවියන් වහන්සේගේ ඊම දක්වා ඉවසාපල්ලා. ගොඩක් අය කියනවා මම ඉවසනවා කොච්චරක් ඉවසන්නද? මගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහින් තියෙනවා. දෙවියන් වහන්සේ එහෙම ඔබට පිළිතුරක් දෙනවා නම් මා දිහා බලලා මට කියනවා නම් ටෝනි නුඹ ගැන ඉවසුවා දැන් ඉවරයි සීමාව ගිහිල්ලා කියලා මම මේ වෙනකොට කොහේ ඉඳීද කියන එක මම දන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේ මේ තප්පරේ වෙනතුරු මා ගැන ඉවසනවා. අපිට ඒ දෙවියන් වහන්සේමයි අපට අන්න කරන්නේ ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ඉවසපල්ලා. මක් නිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා අපිට මේ පොළවේ පීඩාව තිබෙනවා. යේසුස් වහන්සේගේ වචනය අපිට කවදාවත් බොරු ගන්නලා නැහැ. මේ ලෝකයේ යේසුස් වහන්සේව පිළිගත්තට පස්සේ නුඹලා යේසුස් වහන්සේගේ දරුවන් වුණාට පස්සේ පියාණන් පුත්‍රයන්න් සුද්ධාත්ම වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබලා සුද්ධාත්මයේ ආලේපය ලබලා සභාවක සමාජිකත්වය අරගෙන දසයෙන් එක පඬුරු ඔබගේ කැපවීම සියල්ලම කරලා ඔබ කියනවා මම ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධකමේ පංගුකාරයෙක්. ඒ නිසා මම සතුටින් සමාදානයෙන් ප්‍රීතියෙන් ජීවත් වෙනවා. ඒ වචනය ඔබගේ හදවතට ඇත්තටම සැබෑවක් යේසුස් වහන්සේගේ අභිමුඛයේ අපිට මේ කියපු කාරණා කියා තිබෙනවා. නමුත් ඒ වහන්සේ තවත් වචනයක් මේ බයිබලයේ ලියලා තියෙනවා. මේ ලෝකේ නුඹලාට පීඩාව තිබේ. මම පීඩාව ජයගත්තා. එබැවින් මා විශ්වාස කරන නුඹලා මේ පීඩාවෙන් ජයගන්නේ. කවදාවත් බයිබලයේ අපිට බොරු කියලා නැහැ. නැති දෙයක් කියලා දීලා නැහැ. මේ වචනේ කියනවා මේ ලෝකයේ තුල අපිට පීඩාව තිබෙනවා. ඒ නිසා මේ වචනේ මෙලෙස කියන්නේ ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ඉවසාපල්ලා. මක් නිසාද නුඹලා මේ ජීවත් වෙන මේ පොළවේ ඔබලාට නොකඩවා අඛණ්ඩව පීඩාවන් තිබෙනවා. ඒක නතර වෙන්නේ කොයි වෙලාවද? ජේසුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ එක්ක යන කට්ටිය ස්වර්ගයේදී විනිශ්චයෙන් පසු සදාකාලික ජීවිතයට ගියාට පස්සේ අපිට පීඩාව නැහැ. එතනින් පස්සේ කඳුලක් නැහැ, අපිට වේදනාවක් නැහැ, බඩගින්නක් නැහැ. සෑම අවස්ථාවේදී ප්‍රීතියෙන් පිරුණු ප්‍රශංසාවේ නාසයේ අභිමුඛයේ පමණයි අපිට ඉතුරු වෙන්නේ. මාගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, එසේ වීනම් ඔබට මේ පොළවේ පීඩාව කියනක තියෙන බව දෙවියන් වහන්සේ ඔබට ප්‍රකාශ කළා තිබෙනවා. ඒ පීඩාව කොතරම් දුරට තිබෙනවද නම් උන්වහන්සේ මේ පොළොවට එනතුරු මේ පොළොවට ඇවිල්ලා අපව රැගෙන යනතුරු මේ පොළවේ ඒ පීඩාව තිබෙනවා. ඊ타ත්ම සත්‍යතාවය සත්‍ය සිදුවෙන දේ සිදුවෙන ආකාරයටම ප්‍රකාශ වෙච්ච කාරණා ස්ථානයේ තමයි දෙවියන් වහන්සේගේ වචන. බුරු කියලා නැන්සේ අභිමුඛයේ දේවදරුවන්ව රවට්ටන්නේ නැහැ. සමාදානය සහ සතුට ආශිර්වාදය කියන්නේ කුමක්ද? පීඩාව කියනකොට අපි දන්නවා පොදුවේම දන්නවා පීඩාව කියන්නේ මොකක්ද? එහෙනම් සතුට සමාදානය ආශිර්වාදය කියන්නේ මොකක්ද? සමාදානය කියලා මම විශ්වාස කරන්නේ තමා පවුලේ ඔක්කොම එකට එකතු වෙලා එකින් එක්කෙනා සමග කතා බහ කරමින් කිසිම තිත්තකමක් නැතුව එක වේලක කෑමක් එකට වාඩි වෙලා කන්න පුළුවන් නම් එතන සමාදානය. එතන සමගිය. එතන ආශිර්වාදය. බෝධනෙක් අද මේ පොළවේ විශ්වාස කරගෙන සිටිනවා කිතුණුවන් හැටියට ආශිර්වාදය කියලා කියන්නේ මේ පොළවේ තියෙන මේ භෞතික ආශිර්වාදය පමණක් කියලා. ඔබට භෞතික ආශිර්වාදයෙන් පිරි ඉදිරි තිබුණා. ඔබගේ පවුල තුල සමගිය සමාදානය නැතිනම් එතන ඔබට මේ භෞතික ආශිර්වාදයේ සම්පූර්ණයෙන් භුක්ති විඳීමට අවස්ථාවක් නැහැ. ප්‍රථමයෙන් ඔබගේ පවුල් සමාගම ගොඩනගාගත යුතුයි. ඔබගේ භාර්යාව දරුවන් ඔය ස්වයං පුරුෂයා අතර ගොඩනගෙන ඒ සමාදානය තුල තමයි ආශිර්වාදය
අපට හිමි වන්නේ. මේ දෙක ගලපගෙන අපට ගොඩනගා ගන්නට අවශ්‍ය නම් මේ පීඩාවෙන් ජය ගන්නට අපට අවශ්‍ය නම් අපට අවශ්‍ය කුමක්ද? ඉවසීම කියන එක අපට ගොඩක්ම වැදගත්. මේ ඉවසීම ගොඩක්ම අපේ ජීවිතේ වැදගත්. ඉවසුවා නම් අනිවාර්යයෙන්ම අපි ආශිර්වාදය ලබනවා. අනිවාර්යයෙන්ම අපි ආශිර්වාදය ලබනවා. ඒක තමයි කියන්නේ දෙවියන් වහන්සේ අහන කොච්චර කාල ඉවසන්නද? ඒ ස්වාමීන් වහන්සේ එනතුරු ඉවසන්න. ඒ ස්වාමීන්ගේ පැමිණීම හෙට වෙන්න පුළුවන්. ලබන අවුරුද්දේ වෙන්න පුළුවන්. ඊළඟ පරම්පරාව වෙන්න පුළුවන්. ඔබගේ ඉවසීම ඒ තරම් දුරට තිබිය යුතුයි. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරි මේ කාරණා ඔබට කියන අවස්ථාවේදී ඔබගේ හිතේ පොඩි වේදනාවක් ඇති වෙනවා ඇති. ඔබට අතීතය මතක් වෙනවා ඇති. ඔබගේ ඉවසීම ඉක්මවා යෑමෙන් ඔබට ඇතිවෙච්ච පාඩු, ඔබට ඇතිවෙච්ච දුක, වේදනාව, කඳුල, පරාජය ඔබට මතක් වෙනවා. එක වචනයක් ප්‍රකාශ කරන්නට ඔබට ඉවසීමක් නැතුව තිබුණ නිසා ඒ වචනය ඔබ ප්‍රකාශ කළා. අද මොකද වෙලා තියෙන්නේ? ඔබගේ ජීවිතයේ සමාදානය නැති වෙලා. යම් කෙනෙකුට ඔබ යම් විවේචනයක් කරන්න ඉස්සලා ඔබ ඉවසීමෙන් සිටියා නම් ඔවුත් එක්ක මිත්‍රත්වය ඔබට ගෙනියන්න තිබුණා. යමෙකුට ද්‍රෝහිකමක් කරන්න ඉස්සලා ඔබ ඉවසීමෙන් කල්පනා කරලා තිබුණා නම් මේකේ ප්‍රතිඵලය කුමක් වෙයිද? මේන් මට ලැබෙන හානිය කුමක්ද? ඒ පවුලට ඇති වෙන හානිය කුමක්ද කියලා ඔබ කල්පනා කරලා තිබුණා නම් ඉවසීමෙන් අද බෝධනෙගේ සමාදානය ආරක්ෂා වෙලා ආශිර්වාදය ස්ථාපනය වෙලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපි ආඥා කරනවා දෙවියන් වහන්සේගේ වචනේ කියවනවා සභාවට බොහෝ දේවල් අපි සේවය වෙනුවෙන් අපගේ ජීවිතේ හැකි පමණින් අපි දායක වෙනවා. මේ සියලු දේ කරලා ඉවසීමකින් තොරව ඔබගේ ක්‍රියාවන් තිබෙනවා නම් ඒ සියල්ලම විනාශයි කියන එක ඔබ අමතක කරන්න එපා. ඊටමත් පිරිසිදු කිරිවීදුරුවක් වගේ ඔබගේ ජීවිතයේ තිබෙනවා. ඒ කිරිවීදුරුවක් මැනි ඒ පිරිසිදු ජීවිතයට එක බිඳුවක වස නැත්තම් ගොම කියන්න පොඩ්ඩක් වැටුණා නම් සම්පූර්ණ කිරිවීදුරුව විනාශයි. ඔබගේ ජීවිතයේ ඉවසීමකින් තොරව ඔබ කරන යම් කාරණාවක් සමහර විට වස බිඳුවක් හැටියට ඒ කිරිවීදුරුවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබගේ සම්පූර්ණ ප්‍රතිරූපය විනාශයටපත් වෙනවා මගේ සහෝදරයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබගේ ජීවිත චර්යාවේ සිදුවෙන යම් කාරණයක් නිසා ඔබ දන්නවද ඒ ප්‍රතිඵලය කාටද ලැබෙන්නේ කියලා? සම්පූර්ණ කිතුණු සභාවට සහ උන්වහන්සේගේ සභා පවුලේ දූ දරුවන්ගේ නාමයට කැනල්ලක් කියන එක ඔබ අමතක කරන්න එපා. ඔබ හිතනවා මම මේ කරන දේ කවුරුත් දන්නේ නැහැ. ගොඩක් අය කියනවා මට වුණා නම් ප්‍රශ්නයක් නෑ ඒක මම දරා ගන්න. නැහැ. කිතුණුවෙක් කියලා කියනකොට තනි පුද්ගලයෙක් නෙවෙයි. දේව සේවකයෙක් කියනකොට කිතුණු පාලකවරයෙක් කියනකොට තනි පුද්ගලයෙක් නෙවෙයි. මුළු මහත් ලෝකයේ විසිරී තිබුණ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ සමස්ත අවයවවල උත් එක කොටසක් කියන එක අමතක කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව කියන්නේ මේ සම්පූර්ණ ශරීරයට සමානයි. මුළු මහත් ලෝකයේ තියෙන සභාව. කෙනෙක්ගේ සීමාව ඉක්මවීම ඉවසීමෙන් තොරව වෙන ක්‍රියාවන් නිසා සම්පූර්ණ සභාවටම හානියක් කියන එක අමතක කරන්න එපා. අපි කල්පනා කරලා බලමු අපේ ජීවිතය අපි කොහොමද කරන්නේ කියලා. හත්වන පදයේ මම කියනකොට ඊළඟට බලන්න මගේ පදේ සම්පූර්ණයෙන් කියන්න. ඊම දක්වා ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ඉවසපල්ල. බලව ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසීමෙන් ගොවියා පොළවේ අනර්ග ඵල ගැන බලා සිටි. මම තාමත්ම කැමති මගේ ජීවිතයට ආදේශ කරගන්නට ප්‍රයත්නයක් දරන දේව වචනයක් නම් මේක තමයි. මේකේ පැහැදිලිව නොහන්සේ උගන්වනවා බලව ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු
ඉවසීමෙන් ගොවියා පොළවේ අනර්ග ඵල ගැන බලා සිටි. ගොවියෙක් බලාපොරොත්තු වෙන්නේ අනර්ග ප්‍රතිඵල. ඔය ඉවසීමෙන් බලා සිටිනවා. දැන් මම ගිහිල්ලා පොළව සකස් කරලා දැන් බීජයක් මම පැල කරනවා. මොකද්ද පැල කරන්නේ? බීජයක් පැල කරනවා. මම උදාහරණයක් කියන්නම්. අපි සියලු දෙනාම දන්නා වටක්ක කනවානේ. බොන්චි කියලා කියන්න පුළුවන්. පොඩි කරලක්නේ. වටක්ක කියවන ලොකු ගෙඩියක්. එතකොට මේකයි මම වටක්ක කිව්වේ. දැන් මේ වටක්ක ඇටයක් අරන් ගිහිල්ලා ගොවියේ පස හාරලා පස සකස් කරලා ඒක පැල කරනවා. පැල කරලා එයා බලා සිටිනවා. මොකටද බලා සිටින්නේ? වර්ෂාව වෙනතුරු. දැන් කියමුකෝ වර්ෂාවත් ආවා. ඒ ගමම්ම ගොවියා ගිහිල්ලා ඒ පස හාරලා නැවත යටේ අරන් බලනවාද පැල වෙලාද කියලා? නෑ. ඔව් ඒක පැල කරලා ඉවසීමෙන් බලා සිටිනවා ඒ ප්‍රතිඵල එනතුරු. ඒවට තියෙන යම් කිසි කාල පරිච්ඡේදයක් ගොවියා දන්නවා මේ කාල පරිච්ඡේදය තුල මේ අස්වැන්න මට කපා ගන්න පුළුවන් කියලා. ඒ අස්වැන්න කපා ගන්න අතුරු ඔව් ඉවසීමෙන් බලා සිටිනවා. ඔබේ ජීවිතයේදී, ඔබේ සේවයේදී, ඔබගේ ව්‍යාපාරයේදී, ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් කරන ආයෝජනයන් වලදී, ඔබගේ යෙදවීම් වලදී ඔබට කාලයක් තියෙනවා ඒ ප්‍රතිඵල ලබා ගන්න. මේ ගොවියා මෙන් ඉවසීමෙන් සිටින්නට ඔබ පුරුදු වෙන්න. දැන් පස යටට දැම්මට පස්සේ ඒ බීජය යම් කිසි කාල පරිච්ඡේදයක් අන්ධකාරයේ ක්‍රියාත්මක වෙනවා. ඔබගේ යාඥාවත් ඒ වගේමයි. දේව අභිමුඛයේ ඔබ යාඥාවක් ලැබුවා නම් ඒක බීජයක් පැල කරාට සමානයි. ඒ ප්‍රතිඵල ලැබෙන තුරු ඔබ ඉවසීමෙන් බලා සිටිය යුතුයි. ඒ සඳහා ඔබගේ දායකත්වය ඔබ කළ යුතුව තිබෙනවා. ඒ ගැන ආරක්ෂා කළ යුතුයි. දැන් මේ බීජය යම් කිසි අන්ධකාර කාල පරිච්ඡේදයේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල ලැබෙන තුරු. ඔබ දන්නවද මේ පැලේ බීජය පසයට දැම්මට පස්සේ නිකම් ඒ බීජය පස්සයට තියනවා කියලා? නෑ මගේ සහෝදරයා සහෝදරිය. මගේ දෙවියන් වහන්සේ ඒ කාල පරිච්ඡේදයේදී තමාගේ ක්‍රියාවලිය ඒ රහසේ ඒ අන්ධකාරයේ උන්වහන්සේගේ ආධිපත්‍ය සහ පරිපාලනය තුල උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා. දාවිදුමා පැහැදිලිව කියනවා මව් කුසේ මා දරාගත්තේ මගේ දෙවියන් වහන්සේ. මාගේ මව් කුසේ ගර්භයේ ඇට මිදුළු අවයවයන් පිහිටුවෙව්වේ ඔබ වහන්සේ. කොහෙද සිදු වෙන්නේ? අන්ධකාරයේ ගර්භය තුල කවුද ක්‍රියාත්මක වෙන්නේ? දෙවියන් වහන්සේ. ඒ වගේ තමයි ඔබ කරපු යාඥා ඉල්ලීම ඔබගේ සියලු කාරණාවන් දේව අභිමුඛයේ දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නිසි කාලය එනකොට ඒ ප්‍රතිඵලය ඔබලා දකින්නවා ඇති. කොහොමද? පොඩි වට්ටක්ක ඇටයක් තමයි පැල කරේ. ගෙඩිය කොච්චර ලොකුයිද? මතුවලා එනකොට මෙච්චර ලොකුයි. ඒකට දසදහසකුත් නෑ සිය ගානකුත් ඒ ඇට තියෙනවා. කොහොමද ආවේ? එකක් දාලා 10ක් ගන්නවා. ඒකයි දේව අභිමුඛය. මේක ගැනීමට අපේ ජීවිතේ ඉවසීම තියෙන්න ඕනේ. ඔබට එහෙම නෙවෙයි. අද අපි ආඥා කරා නම් හෙට පිළිතුරු ඕනේ. දෙවනාසේ මොනවද කිව්වේ? තාම දුන්නේ නැහැ. මම කොච්චර වෙලා බලා සිටින්නද? මට හෙට අවශ්‍යතාවය තියෙනවා. මට හෙට මුදල් ඕනේ. මේ කාරණේ අනිද්දා සිදු වෙන්න ඕනේ. ඇත්තටම මේකද අවශ්‍යතාවය? කල්පනා කරලා බලන්න ඔබගේ අවශ්‍යතාවය කුමක්ද කියලා. ඔබගේ ඒ තිබෙන ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛේ කලබල වෙනවා. ඉවසන්න බෑ. ඔබගේ අභිමානයට යම් කිසි කලබලක් ඇති වෙයි කියන ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ කලබල වෙනවා. දෙවියන් වහන්සේ කියන ගොවියා ඉවසනවා වගේ ඔයගොල්ලෝ ඉවසන්න. එතකොට තමයි ප්‍රතිඵලය ගන්න පුළුවන්. මේ ඉවසීම කියන එක ගොඩක් වැදගත්. මාස දෙකක් ගියාට පස්සේ ගොවියලා දැන් කේන් තියනවා. මේක පළ දරන්නේ නැහැ. ඒ නිසා උදැල්ලක් අරගෙන කොටලා අයින් කරලා දානවා. ප්ලාස්ටිකට පසට පාරක් ගන්නකොට යාගේ ඒ ප්ලාස්ටික් අයින් වෙනකොට යාට පේනවා පොඩි අංකුරක් උඩට එනවා. මෙයාගේ ඒ උදළු පාරට ඒ අංකුරේ කැපිලා
කොච්චර වේදනාවක්ද? මාස දෙකක් ඒට පෝෂණය දීලා පළදරන්න යනකොට ඒ උදුළු පාර වැදිලා ඒ අංකුරේ කැටුනා නම් කැපිලා ගියා නම් සම්පූර්ණ වගාව විනාශයි. සෙනෙහවන්තය මාස දෙකක් ඉවසපු ඔබට ඇයි තව දවසක් ඉවසන්න බැරි? අවුරුද්දක් ඉවසපු ඔබට ඇයි විනාඩියක් ඉවසන්න බැරි? දරුවේ කුසේ පිළිසිඳගෙන තියෙන හොඳට පේනවා බඩත් ලොකුයි ඔක්කොම ලොකුයි. ඇයි බඩ මාස 4ක් වෙනකොටම ලොකුයි. අපේ මාස 10ක් 9ක් සම්පූර්ණ වෙනතුරු ඉවසන්න ඕනේ කියන එකේ බුද්ධිය ඔබට තියෙනවා. මොකක් හරි ඇතුලේ ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් මාස 7න් ගන්නවා. ඒක වෙන කාරණයක්. නමුත් සම්පූර්ණ වේදිච්ච දරුවෙක් විකුත් වෙන මාස 10ක් කියන එක අපි දන්නවා ඔක්කොම. බඩ ටිකක් ලොකුයි කියලා පිහක් කරන් ගිහලා කපලා දරුවා එළියට ගන්නවා. නෑ. අංග සම්පූර්ණ වෙන්නේ ඒ දරුවා මව් ගර්භයෙන් පිට වෙලා කැහ ගන්නකොට විතරයි. ඔබ පැහැදිලි කරගන්න. ඔබට ඇයි ඉවසන්න බැරි? ඉවසමු. දේව අභිමුඛයේ ඉවසමු. අපේ යාඥාවලට පිළිතුරු ලැබුණේ නැහැ කියලා අපගේ හදිස්සිය නිසා අපි මොනවද කරන්නේ? ජේසුස් වහන්සේ වැඩක් නෑ අප්පා, ඒක වැඩක් නෑ. සභාවට ගිහලා වැඩක් නෑ. යාඥා කරලා වැඩක් නෑ. බයිබලෙ කියවලා වැඩක් නෑ. අපි කරන හැම දෙයක්ම කරලා වැඩක් නෑ. ඇයි කිව්වොත් අපිට මොනවත් වෙන්නේ නෑ. ඉවසන්න. ඔබගේ වේලාවට දෙවියන් වහන්සේ වැඩ කරන්නේ නෑ. දෙවියන් වහන්සේගේ වේලාවට දෙවියන් වහන්සේ වැඩ කරනවා. ඒ වේලාව වෙනතුරු ඔබ ඉවසීමෙන් බලා සිටින්න. හොඳම උදාහරණේ කානානී සරණ මංගල්‍යය. අවිල්ලා කියනවා අඩුපාඩුව. යේසුස් වහන්සේ කියනවා මගේ වේලාව තාම ඇවිල්ලා නැහැ. ඒ පිළිතුර අසාගෙන සිටිපු ඒ මරියතුමිය දන්නවා මොනවද මේ කියන්නේ කියලා. ඇය සද්ද නොකර ගියා. ඔබට පුළුවන් ද දෙවියන් වහන්සේම උත්තරයක් දෙනවා නම් මගේ වේලාව තාම ඇවිල්ලා නැහැ කියනකොට ඔව් ස්වාමීනි අපි බලා සිටින්න කියලා යන්න පුළුවන් නම් ඔබට පුළුවන් ඒ ආශිර්වාදේ භුක්ති විඳින්න. එහෙම නැත්නම් පුරෝපු වතුර ටිකම තමයි කලේ තියෙන්නේ, වතුර ටික විතරයි බොන්න වෙන්නේ. අද ගොඩක් දෙනෙක් වතුර විතරක් පුරවගෙන ඉවසීමක් නැතුව නිසා වතුරම බොමින් සිටිනවා. ඉවසන්න. අය කියපු ගමන් කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ ගියා. දෙවියන් වහන්සේගේ වෙලාව ආවා, දෙවියන් වහන්සේ හස්කම් කළා සියලු දිනාටම පළවෙනි ආශිර්වාදයට වඩා දෙවන ආශිර්වාදය උන්ගේ ජීවිතයට හිමි වුණා. දෙවියන් වහන්සේගෙන් යම් කිසි ප්‍රතිචාරයක් එනවා නම් ඒ ප්‍රතිචාරයේ මත රැඳී සිටින්න උන්වහන්සේ වෙලාවට සුදුසු වෙලාවට සුදුසු දේ ඉස්තරම්ම විදියට ඔබට ලබා දෙනවා. දෙවියන් වහන්සේගෙන් ලැබෙන දේ හරිම ඉස්තරම්. ආවි වහන්සේගේ නාමයට මහිමේ වේවා. ඉතින් ගෝවියා වගේ අපි බලා සිටින්න ඕනේ. ඔබගේ ජීවිතයේ ආත්මික ජීවිතයේ ඔබ හොඳ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබ දීර්ඝ කාලයක් ගමන් කරලා ඇවිල්ලා යම් කිසි කාරණාවකට ඉවසන්න බැරි නිසා ඔබට මොකද වුනේ? දේව අභිමුඛය ඔබ නැති කරගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ සේවය නැති කරගෙන ඉන්නවා. ඔබේ ජීවිතේ ගොඩක් අන්ධකාරයට ඔබ ගිහිල්ලා ඉන්නවා. හේතුව ඇඟිල්ල දික් කරලා තව කෙනෙකුට චෝදනා ඉල්ල කරන්න එපා. තව කෙනෙක්ගේ ඇඟිල්ල දික් කරන්න එපා. මගේ ජීවිතේ විනාශයට හේතුව එයා කියලා. ආවල් පාලකවරයා කියලා කියන්න එපා. ඔබයි දැන් වපුරලා ගොවියා බලාගෙන හිටියේ පොළව දිහාද නැත්නම් බීජය දුන්න ඒ කඩකාරයා දිහාද? නෑ. ਉਹ බලන් හිටියේ වර්ෂාව එවන දෙවියන් වහන්සේ දිහා. ඒ පැල කරපු බීජේ රෝපණය කරලා ආශිර්වාදය දෙන සර්ව බලධාරී දෙවියන් වහන්සේ දිහා. එහෙනම් ඔබගේ ආත්මික ජීවිතයේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔබ කරපු යාඥාවට පිළිතුරු ලැබෙන තුරු ස්වර්ගයේ දෙවියන් වහන්සේ දෙස ප්‍රශංසාවෙන් බලා සිටින්න උන්වහන්සේ නියමිත වේලාවට ඔබට ආශිර්වාදය ලබා දෙවි. එහෙම නැතුව කාටවත් දොස් කියන්න එපා, චෝදනා කරන්න එපා. ඒ නිසා ඔබ හදිසි තීරණ ගන්න එපා ඉවසීමකින් තොරව. ඒකේ ප්‍රතිඵල ඔබටමයි අලාභයක් කොට පැමිණෙන්නේ. ප්‍රවේශම් වෙන්න. මේ වචනේ තව පොඩ්ඩක් අපි පල්ලෙහාට යන්න. ඉවසීම වැදගත්. කාටද? මොනවාද? වපුරන ලද බීජය පළදරන්න ඉවසීම අවශ්‍යයි. වචනය පැල කරලා තියෙනවා නම් ඒ වචනය දවසකට පළදරනවා කියන එක අමතන්න එපා. අමතක කරන්න එපා. දැන් මේ බීජය වපුරන්නේ කොහෙද? පොළවේ. ඒ වගේම ඔබ වචනය කාටද පැල කරන්නේ? කාට විරුද්ධවද පැල කරන්නේ? ඒක තමයි පොළව කියන්නේ. ඒකේ පසුබිම මොකද්ද? ඔබ වපුරපු දේ අනිවාර්යයෙන්ම පළදරනවා.
ඔබ යහපත් වචනය ප්‍රකාශ වෙලා තිබුණා නම් ඒ යහපත් වචනේ ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. යහපත් පොළොවක වපුරලා තිබෙනවා නම් එහෙනම් අයහපත් විදියට ඔබගේ වචන පොළවේ වපුරලා තිබෙනවා නම් ඒ අයහපත් ප්‍රතිඵල ඔබට දකින්න සිදු වෙනවා. ඒ නිසා අපි ඉවසීමෙන් යුක්තව කටයුතු කරමු. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉවසීම කියන එක අපට දෙවියන් වහන්සේ දීලා තිබෙන මහත්ම අනුකම්පාව සහිත වූ මාර්ගය. අපගේ ආරක්ෂාවේ කුටියක් ඒක. ඒ ඉවසීම නැමැති ඒ ආරක්ෂාවේ කුටිය තුල අපි සෑම විටම රැඳී සිටිමු. ගොඩක් අය හිතනවා මිනිස්සෙක් ඉවසනකොට අනේ මේ මිනිස්යාට නම් කිසිම හැඟීමක් නැහැ. ඒ මිනිසා මේ දැන් පිරිමි කෙනෙක් ගොඩක් ඉවසනවා හිතනවා මේ මිනිහා පිරිමියෙක්ද වැඩ කරන්නේ නැහැ. ඒ උත්තර දෙන්නේ නැහැ. මිනිහා වැඩක් මේ පට්පට් ගාලා ඒ මිනිහා ඉවසන්නේ ගොඩක් දේවල් ගැන කල්පනා කරනවා. මේකේ ප්‍රතිඵලය මොකද්ද? මේක කළොත් මේක මොනවාද වෙන්නේ? කේන්තියක් ගන්න ඉස්සලා ඒ කේන්තියට ඇතිවන අලාභය මොකද්ද කියලා එස්ටිමේට් කරලා බලන්න. එතකොට ඔබේ ඉවසීම මේ කවුරුහරි කැමතිද අත පොඩ්ඩක් මේම විතර මොලවලා හොඳ ගැම්මක් අරගෙන මෙහෙම අනගන්න මූණට ඔබගේ මේකට ඔබ දන්න ඔබගේ මූණට ගැහුවොත් ඔබගේ නහය කැරෙනවා. කටට වැදුනොත් කටින් ලේ එනවා, දත් ටික ගැලවිලා යනවා. ප්‍රතිඵලය දන්නවනේ මොකද්ද කියලා වේදනාව ඔබට. කල්පනා කරන්න ඒ පාරම තව කෙනෙකුට ගැහුවා නම් ඒ ටික යාට ඉවසුවා නම් සාමිනාංශයේ ගෞරවය වේවා. ඉවසමු. නැති දෙයක් ගැනයි මමත් මේ කතා කරගෙන ඉන්නේ. මම දැන් 80ක් ඉවසන්න ඉගෙනගෙන තියෙනවා. තව 20ක් තියෙනවා. මම සම්පූර්ණ නැහැ. දුර්වල මිනිසෙක්. ඉවසීම කියන එක බිඳුවටත් තිබුණේ නැති පුද්ගලයෙක්. මම දන්න හඳුනන මාත් එක්ක ආශ්‍රය කරපො හැම කෙනාමම දන්නවා. ගොඩක් හොඳට මගේ පවුලේ සමාජිකයෝ, මගේ සහෝදර සහෝදරියන්, මගේ අම්මා හොඳටම දන්නවා. එයි මගේ ආත්මික නායකයා පාලකතුමා හොඳම දන්නවා. අපෝ ජෝඩිද ඉවසීම කියන්නේ ඌට දන්නේ නැහැ මොකක්ද කියලා. වෙයි දැන් එතුමාලා දකින්නවා මා තුළ ඉවසීම. හේතුව මොකද්ද? දෙවියන් වහන්සේගේ කරුණාව. නාසික අභිමුඛයේ රැඳී සිටීම. ඔබ ඉවසන්න ඔබට ආශිර්වාදය අනිවාර්යෙන් තිබෙනවා. අපි බලමු ඊළඟට මොනවද මේ කියන්නේ. ඉවසීමට අනිවාර්යෙන්ම ප්‍රතිඵල තිබෙනවා. යාකෝබ් 5:11 අන්තිම කොටස අපගේ දෙවියන් වහන්සේ ගැන පොඩි හැඳින්වීමක් දෙනවා. දැන් මම ඒ ගැන කියවන්න. 11 අන්තිම කොටස. ස්වාමීන් වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තා වූ දයාවන්ත වූ කෙනෙක් කිය. අපේ දෙවියන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? අනුකම්පාව සහ දයාවන්ත තිබෙනවා. එයාට නිකන් කිව්වේ නෑ අපේ දෙවියන් වහන්සේ ගාව අනුකම්පාව දයාවන්ත තියනවා කිව්වේ නෑ. අපේ දෙවියන් වහන්සේ අනුකම්පාව දයාවන්තකම බොහෝසේ උන්වහන්සේ ගාව කොච්චරක් දිනද? බොහෝ අනුකම්පාව බොහෝ දයාව උන්වහන්සේ ගාව තියෙනවා. එහෙනම් ඉවසීමේ ප්‍රතිඵලය තමයි අනුකම්පාව. ඉවසීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි දයාවන්තකම. දැන් දොස්තර කෙනෙක් මෙහෙම කියනවා කියලා බලමු. එහෙම නැත්නම් හෙද නිලධාරිනියක්, ඒ කියන්නේ නර්ස් නෝනා කෙනෙක් මෙහෙම කිව්වොත් මම පේෂන්ට් ගාවට ගිහිල්ලා මම ඒ පේෂන්ට් ගැහුවා, බැනවැදුනා. මොකද මේකේ තේරුම? පේෂන්ට් කියලා කියනකොට ඉවසීමනේ. ඉවසීම නේද පේෂන්ට් කියන්නේ? හොඳ නැත්නම් ඉවසීමනේ. එහෙනම් ලෙඩට කියන මොනවා කියලාද? පේෂන්ට් කියලානේ. ඒ නමත් ඒ අර දීලා තියෙන්නේ නෑ. අපි දකින හැම කෙනාම දැනගන්න ඕනේ ඉවසීමෙන් ඕදියා බලන්න. කෝපේ යන මිනිස්සු දිහා දැක්කනම් ඉවසීමෙන් බලන්න. ඔව් ලෙඩේ. ඉවසීම නැත්තම් ඔව් රෝගියෙක්. මට කතා කරන්න දන්නේ නැත්තම්, මම අදාළ උත්තරේ දෙන්න දන්නේ නැත්තම්, මම වැරදි විදියට ක්‍රියා කරනවා නම් මම නිරෝගී පුද්ගලෙක් නෙවෙයි, මම රෝගී පුද්ගලෙක්. එහෙනම් ඔබ මාදියා බලන්න ඕනේ ඉවසීමෙන්. ඉවසීම කියන එකට ඉංග්‍රීසි පදේ තමයි patient කියලා කියන්නේ. එතකොට මාව කොහොමද බලන්න ඕනේ? patient කෙනෙක් හැටියට. එහෙනම් ඔබට සාත්තු කරන්න ඕනේ, සත්කාර කරන්න ඕනේ. මේක කරන්න ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ ඉන්නවා නම් උන්වහන්සේගේ අනුකම්පාව, දයාවන්තකම ඔබ තුළ බොහෝසෙන් තියෙනවා. ඔබ ඒ අනුව ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔබ ඉවසීමෙන් ක්‍රියා කරනවා. මගේ දෙවියන් වහන්සේ මාව රෝගියෙක් හැටියට බලලා සිටියේ නැතිනම් අද වෙලාවකට
මම මිනිවලේ. ඔබලගෙන් කී දෙනෙක් අර පාපිස්ට මඩ වගුරේ වෙලිලා එතනින් විනාශ වෙලා ගිහිල්ලා තියෙද කියන එක මම දන්නේ නැහැ. නාසේ ඔබ දිහා ඒ අනුග්‍රහයෙන් ඒ ප්‍රේමෙන් බලපු නිසා තමයි අද ඔබ මේ සඵලවත් ජීවිතය තුළට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් යම් කිසි වැරදි වැඩක් කරන යම් නොදැනුවත්කම නැත්නම් මේ වචනේ කියන්න මට අමාරුයි සිංහලෙන් අපි කියන මෝඩෙක් විදිහට මෝඩකමින් හැසිරෙනවා නම් අඥානෙක් හැටියට වැඩ කරනවා නම් එයා දිහා ඔබ කෝපයෙන් බලන්න එපා. අනුකම්පාවෙන් දයාවන්තකමින් බලන්න. එයාට උදව් කරන්න ගොඩට එන්න. එයාට උපකාර කරන්න. ඊටමත් කරුණාවෙන් අනුකම්පාවෙන් යේසුස් වහන්සේගේ අනුකම්පාවෙන් උට කියලා දෙන්න. මේක කරන්න එපා කියලා. එහෙම කියලාත් එයා හරි ගියේ නැතිනම් ඔබ දුක් වෙන්න එපා. දෙවියන් වහන්සේ දන්න කොහොමද එයාව හදාගන්නේ කියලා. ඔබගේ කොටස ඔබ කරන්න. දෙවියන් වහන්සේ කොටස දෙවියන් වහන්සේට බාර දෙන්න. මේ දේශනාවේ සාරාංශයත් ඒකයි එන්නේ යන්නේ. දෙවියන් වහන්සේගේ කොටස අපිට කරන්න අදාළ නැහැ. අපි ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ කොටස කරන්න ගිහිල්ලා අපේ ජීවිතේට අපි විනාශයක් ගෙන එනවා. මම ඒ ගැන කියන්න. දැන් ඔබට පැහැදිලි නේද අපේ වැඩේ මොකක්ද කියලා? දෙවියන් වහන්සේගේ ගොඩක් තියෙනවා. ඇයි දෙවියන් වහන්සේ ගොවියා ගැන කිව්වා? ඒ වගේම දෙවියන් වහන්සේ ගැන කියලා තියෙනවා. ඇයි මේ ඉවසීම ප්‍රොපේතෝරුන්ට තිබුණා? ඇයි මේවා අපිට කියලා දෙන්නේ? මේක ඇතුලේ මොන හරි කලබලයක් තියෙනවා නේද? අද අපිට මේ ඉවසීම ගැන උගන්වන්න අපිට ඉවසීමක් නැතුව වැඩ කරන්නත් යම් කිසි දෙයක් වෙලා තියෙනවා. ඒකයි අද දෙවියන් වහන්සේ කතා කරන්නේ. බලමු මොකක්ද කියලා. අතුලට කියලා බලමු. අපි සියලු දෙනාගේ අභ්‍යන්තරයේ දකින විමසන සමිඳුන්. එහෙනම් අපි එක දෙයක් දැනගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ බාහිරේ පමණක් නොවේ අභ්‍යන්තර හදවත විමසන දකින දෙවියන් වහන්සේ. එතකොට මේ දකින දෙවියන් වහන්සේ මේ ගැන දන්න නිසා අනතුරු ඇඟවීමක් අපට කරනවා. ප්‍රොපේතෝරුන්ගෙන් ඉවසීම ඉගෙන ගන්න. අපේ දෙවියන් වහන්සේ අනුකම්පාව දයාවන්ත වූ දෙවියන් වහන්සේ මේක කියන්නේ හේතුව කුමක්ද? මෙන්න මම කියවන්නම් 9 වෙනි වගන්තිය. යාකෝබ් 5:9. සහෝදරෙනි නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරලා බලව විනිශ්චයකාරයන් වහන්සේ දොරකඩ ඉදිරියේ සිටිනසේක. හලෙලූයා. එකිනෙකාට විරුද්ධව කොඳුරන්නේ ඇයි? ඉවසන්න බැරි නිසා. එකිනෙකාට ඊළඟ කියන පොසිෂන් එක ගැන කවුද ඉන්නේ දොරකඩ? විනිශ්චය කරන පිණිස විනිශ්චය දෙවියන් වහන්සේ හිටගෙන ඉන්නවා. එහෙනම් විනිශ්චය කිරීම වගකීම දෙන්නේ කාටද? දෙවියන් වහන්සේට. ඔබ කෙනෙක්ට විරුද්ධව කොඳුරනවා නම් ඔබ කරන්නේ ඊළඟ කාරණය ඔහු ගැන විනිශ්චය කරන එක. දෙවියන් වහන්සේ කවදාවත් උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ ස්ථානය තවත් කෙනෙකුට දෙන්න උන්වහන්සේ අකමැති. ඔබ උන්වහන්සේගේ විනිශ්චයාසනයේ වාඩි වෙලා දෙවියන් වහන්සේ කරන්න යන දේ කරන දේ ඔබ කරන්න යනවා නම් ප්‍රතිඵලය ගැන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මට නම් කියන්න බෑ. හරිම බයක් හිතෙනවා. ඔබට දැනෙනවද බය? ඇයි කොඳුරන්නේ? දැන් මගේ පුතා මේ ඉස්සර වාඩිලා ඉන්නවා. දැන් මම එයාට විරුද්ධව බනිනවා. එයාට කොඳුරනවා. ඇයි? මං හිතන දේ හරියට කරේ නැති නිසා. එහෙම නැත්නම් එයාගේ අපිරියවිල නිසා. එයා මට විරුද්ධවයි කොඳුරන්නේ. එයායි මට විරුද්ධව බඳින්නේ. එයාගේ ආසාව මං කරන්න දුන්නේ නැති නිසා. අපි අපේ ආසාවන් ඉෂ්ට කරගන්නට තවත් කෙනෙකුට චෝදනා කරනවා මිසක්, බැනවදිනවා මිසක්, විනිශ්චය කරනවා මිසක්, කොතරනවා මිසක් කාට හරි අපි විශ්ීමෙන් කරනවද? මම තාත්තා කෙනෙක් හැටියට මම හිතන්න ඕනේ මට 50යි මගේ පුතාට 14යි. අවුරුදු 36ක් මං ඉදිරියෙන් ඉන්නවා. මගේ පුතා තාම පොඩි කෙනා. එයාට තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට මම කියලා දුන්නා නම් එයා තේරුම් ගනී. එහෙම මං හිතලා අනුකම්පාවයි දයාවෙනුයි ඉවසීමෙනුයි වැඩ කරා නම් මට පුළුවන් හොඳ පුතේ මේ පවුලට සමාජයට සභාවට ලබා දෙන්න. මම ඒ ස්ථාන ගොඩක් ඒ වගේ අවස්ථාවලදී මං අසමත් වෙලා තියෙනවා. වැරද්ද බාර ගන්න එපා. ප්‍රසිද්ධිය කියන්නේ මුළු ලෝකෙම අහගෙන ඉන්නවා කියන එක මම දන්නවා. ගොඩක් අවස්ථාවලදී ඒ තාත්තා කියන ඉවසීමේ ස්ථානයේ මම අසමත් වෙලා තියෙනවා.
ඒකේ ප්‍රතිඵලය මම තනියෙන් අඬලා දේව අභිමුඛේ හදලා තියෙනවා. ලැජ්ජ නැතුව කියන්නම් මගේ පුතාගෙන්ම මම සමාව අරන් තියෙනවා. මම ඉවසීමක් නැතුව වැරදි වැඩ කරලා තියෙන නිසා. ඔව් එහෙම කියපු නිසා ඔව් කවදාවත් හිතලා නැහැ මගේ තාත්තා මට කරදුනා කියලා. එයාට දැනෙන්නේ අපිත් ඒ වැරද්ද කරන්න හොඳ නැහැ. මමත් තව දවසක තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ. පැහැදිලි නේද මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරියෝ? අපි කුමක්ද කරන්න ඕනේ? අපි කාටවත් විරුද්ධව කොඳුරනවාට, චෝදනා කරනවාට, තවත් කෙනෙක් ගැන විවේචනය කරනවාට අපේ දෙවියන් වහන්සේ අකමැතියි. අයිදකොත් ඒකේ ප්‍රතිඵලය තමයි ඔවුන් ගැන අපි විනිශ්චය කිරීම. අපිට විනිශ්චය කරන එක අපේ කාර්යයක් නොවේ, විනිශ්චය දෙවියන් වහන්සේගේ. ඔබ දන්නවද අපි යමෙකුට විනිශ්චය කළා නම් ඒකේ ප්‍රතිඵලය එච්චර දැනෙන්නේ නැති වෙයි. දෙවියන් වහන්සේට බාර දෙන්න උන්වහන්සේගේ විනිශ්චය ධර්මිෂ්ඨව තිබෙනවා. ස්වාමීන් වහන්සේට ගෞරවය වේවා. කියන්න බලන්න. අපි විනිශ්චය කරලා ගොඩක් තැන්වල වැරදිලා තියෙනවා නේ. ගොඩක් වෙලාවෙදී තවත් කෙනෙක් ගැන ඔයා වැරදි කරන දේ වැරදි කියලා අපි කියලා කොච්චර තැන්වල ලැජ්ජ වෙලා තියෙනවා. මම ලැජ්ජ වෙලා තියෙනවා. ටිකක් වෙලා කල්පනා කරලා බැලුවා නම් අපි ඇත්ත තමයි කියලා තියෙන්නේ. ඒගොල්ලෝ කරපු දේ වැරදි අපි කියලා තියෙනවා. නමුත් අපිට කියන්න දන්නේ නැහැ කොහොමද කියන්න ඕනේ. ඒගොල්ලන්ට ගැළපෙන විදිහට අපිට කියන්න දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ අපි චෝදනා කරනවා කියලා. ඒගොල්ලෝගේ වැරදි කියනවා කියලා. නැහැ. ඉතින් ඒ වැඩේ අපි කරන්නේ නැතුව දෙවියන් වහන්සේට බාර දුන්නා නම් ස්වාමීනි මට නම් දන්නේ නැහැ ඔබ වහන්සේ මවපු අහවලට මට මේ දේ කියන්න ඕනේ මට නම් පැහැදිලි නැහැ ඔබ වහන්සේ කියන්නේ කියලා අයින් වෙන්නකෝ. එතන ඝට්ටනයක් ඇති වෙන්නේ නැහැ, විනිශ්චයක් ඕනේ නැහැ, රණ්ඩුවක් ඕනේ නැහැ, දබරයක් ඉන්නේ නැහැ. සමාදානය එතන රැකෙනවා. ඒකයි වචනේ කියන්නේ ඊවසු අය ආශිර්වාද ලද්දෝය. අපේ ජීවිතේ අපි ඉවසනවා. අපිට පේනවා සම්පූර්ණයෙන්ම වැරද්ද පේනවා. නමුත් අපිට දැනෙනවා නම් මේක මම නිවැරදි කරන්න ගියා නම් මෙතන ලොකු යුද්ධයක් ඇති වෙනවා කියලා. එතනින් ඔබ ඉවසලා ස්ථානයෙන් අයින් වෙලා දෙවියන් වහන්සේට බාර දෙන්න භූමිකාව දෙවියන් වහන්සේ නිවැරදි ආකාරයෙන් විනිශ්චය කරයි. විනිශ්චය කරනවා කියන්නේ ඔබ නිරයට ඔබ ස්වර්ගයට. ඔබ වැරදි ඒ නිසා ඔබට අවුරුදු 10ක් ඔබට හිරගේ. ඔබට ජීවිතාන්තය දක්වා හිරගේ. එහෙම නෙවෙයි විනිශ්චය කියන. විනිශ්චය කියලා කියන්නේ ගලපලා දෙනවා. ඔයා මේ වගේ වැරද්දක් කළා. ඒ නිසා ඒ වැරද්ද ඔයා බාර ගන්නත් ඕ මම බාර ගන්නවා. සමාව. යන්න සතුටින් ඉන්න. ඔබ ඔයාගේ වැරද්ද කරලා බාරගත්ත මම බාර ගන්නවා. එහෙනම් ඒ වැරද්ද බාර ගන්න තුරු පසුතැවෙන තුරු මම ඔබ නිදැල්ල යරිනවා. ඒක තමයි කියන්නේ අතාරිනවා කියන්නේ. නිදැල්ල යරිනවා කියන්නේ වතුර ඉහළ අතාරියා වගේ. මොනවද කියන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, ඊට පස්සේ යාගේ වැරදි කියලා දෙන්නෙත් නැහැ. හැප්පිලා, තැලිලා, පොඩි වෙලා ඇවිල්ලා හිට ගන්නකොට තේරෙයි. ගොඩක් දුරෝ එහෙමනේ. ඔයගලන් ගෙවල් වලත් ඉන්නවනේ. සමාජයේත් අපි දැකලා තියෙනවානේ ගොඩක් පුතාලාට දුවලාට කියනවා මේක කරන්න එපා. තරුණ දරුවන්ට කියන අනේ එපා කියලා. ඔක්කොම කරලා තුවාල වෙලා ඇවිල්ලා කියනවා එදා ඔයා කිව්වනේ පාස්ටර් අනේ අම්මේ ඔයා මට කිව්වනේ අනේ තාත්තේ ඔයා මට කිව්වනේ මමනේ ඇහුවේ නැත්තේ දැන් ඒක රියලයිස් වෙලා තින්නේ කොයි කාලේද? ඒ ගැන ඔහුට අවබෝධ වෙලා තින්නේ කොයි කාලේද? අවුරුදු 10 40 වෙනකොට. යාටම ඒක එයා තමාගේ දෙමාපියන්ට කරපු ඒ වැරද්දම තමාගේ දූ දරුවෝ තමාට දාව ඉපදෙන දූ දරුවෝ කරනකොට තමයි තමාගේම අම්මයි තාත්තට තමා විසින් කරපු වැරද්ද අවබෝධ වෙන්නේ. කාලය එතකොට ප්‍රමාදයි. දැම්ම ඒ ගැන කල්පනා කරන්න. සෙනෙහවන්ත මගේ තරුණ නංගි මල්ලි ඔබගේ ජීවිතේ ඔබ කරන වැරද්ද ගැන යමෙක් ඔබට කියනවා නම් ඒ ගැන ප්‍රවේශමෙන් සවන් දෙන්නට ඔබ ඉගෙන ගන්න. කොඳුරන්න යන්න එපා. ඔවුන්ට විරුද්ධව වැඩ කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ විනිශ්චාසනේ දොරකඩ හිටගෙන ඉන්නවා කියලා මේ පදේ කියනවා. මේකට මේ විනිශ්චයට වැටෙන්න එපා කියන නිසා තමයි දෙවියන් වහන්සේ මේ ප්‍රොපේතෝරුන් ආදර්ශයක් කොට ගන්න කියලා කියන්නේ. මේ ප්‍රොපේතෝරුන් ආදර්ශයක් කොට ගන්න ඕනේ නම් ඔබ බයිබලයේ කියවන්න ඕනේ. උන්ගේ ජීවිතයේ ඉතිහාසය ගැන සිදුවීම් කීපයක් ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් ඉවසීම ගැන ක්‍රියා කරපු දෙවියන් වහන්සේගේ වචනයෙන්ම කියන ඒ පුද්ගලයා ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එහෙනම් එකිනෙකාට විරුද්ධව කොඳුරන එකකින් අපි වැළකී සිටිමු.
උදාහරණය මෙන්න යාකෝබ් 5:11 මම නැවත කියවන්නම් 5:11 ඉවසු අය ආශිර්වාද ලද්දුවේයි අපි කියමු යෝග්‍ය ඉවසීම ගැන නුඹලා අසා තිබේ. එහෙනම් මෙතන උදාහරණේ නතර කරන පුද්ගලයා තමයි ජෝබ්. ජෝබ් තමගේ ජීවිතයේ ඉවසීමේ ඒ ඉලක්කයම සම්පූර්ණ කරගත්ත පුද්ගලයෙක්. ඕ කුමක් ගැන ඉවසුවාද? කොයි පැතිකඩයන් ගැන ඉවසුවාද කියන එක ගැන අද දවසේ අපි මෙනෙහි කරන්නට යනවා. ඒ කියලා මම මේ දේ වචනේ මම නිමා කරන්නට සූදානම් වෙනවා. ගොඩක් බයිබල් පද තෝරගත්තේ නැහැ. එකම එක චරිතයක් ගැන ඔබට කතා කරන්න මම කැමතියි. මේ පුද්ගලයා හැම පැතිකඩයකම ඉවසලා තියෙනවා. අපි යමු ජෝබ්ගේ පොතට. ජෝබ්ගේ පොතේ අපි කියවන අවස්ථාවේදී ජෝබ්ගේ ජීවිතය ගැන පළවෙනි පරිච්ඡේදය හඳුන්වලා දෙනවා. ඔය කොයි වගේ පුද්ගලයෙක්ද? ඔය ධර්මිෂ්ඨයෙක්ද? ඔබ දූ දරුවෝ කී දෙනෙක්ද? ඔහුගේ දේපොළ කොච්චරද? ඔහුගේ මේකාරයන් කොච්චරද? මේ හඳුන්වා දීමේ සාරාංශය අපි ගත්තා නම් අපිට එක නිගමනයකට එන්න පුළුවන්. ජෝබ් කියන පුද්ගලයා එදා සිටපු ධන කුවේරයෙක්. සියලු සැප සම්පත් වලින් පිරුණු ආශිර්වාදයෙන් පිරුණු පුද්ගලයෙක්. ඒ පමණක් නෙවෙයි දෙවියන් වහන්සේම ඔහුගේ චරිත සාධකය ලියලා දෙනවා. ජෝබ් නම් ධර්මිෂ්ඨ පුද්ගලයෙක් කියලා. ඔව් දූ දරුවන්ට සහ භාර්යාවට පමණක් යුතුයකම් කරපු කෙනෙක් නෙවෙයි. ඒ භාර්යාව දූ දරුවන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සහ ඔවුන් අතරේ මැදිහත්කාරයෙකු ඉඳලා පූජකෙක් හැටියට ක්‍රියා කරපු කෙනෙක්. එසේනම් පවුලේ පාස්ටර් ජෝබ් අද අපේ ගෙවල් වල කවුද පාලකවරයා? ස්වාමි පුරුෂයා තාත්තා තමයි. ඔහු තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත්කම් කරන පුද්ගලයා. හරි දේ හරි විදිහට උගන්වන කෙනා. එනම් ඉවසීමෙන් සවන් දෙන්න. එතකොට මේ යෝග ගැන හැඳින්වීම වෙලසතියෙද්දී යක්ෂයා දේව අභිමුඛයට ගිහිල්ලා අවසරයක් අරගෙන එනවා යෝගව පරීක්ෂා කරන්නට පීඩාව තුල ගෙනියන්න. ඔබ දෙයක් මතක තියාගන්න අපේ ජීවිතයේ සිදුවෙන ඕනම දෙයක් දෙවියන් වහන්සේගේ අවසරය අනුමැතිය නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ. අපගේ හිසකයක්වත් බිමට වැටෙන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේ නොදැනත්තු. සියල්ලේදී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නත් ස්තුති කරන්නත් අපි දැන සිටින්න ඕන. මේක කරන්න අපිට ඉවසීම අවශ්‍යයි. පාඩුවක් ආපු ගමන් අපි දෙවියන් වහන්සේට දොස් කියන්න බෑ. ස්වාමීනි මං අවල් දේ කළා. ඇයි මට මෙහෙම වුනේ? නෑ ඉවසීමෙන් බලා සිටින්න සිදුවෙච්ච කාරණයට පිළිතුර දෙවියන් වහන්සේ ඔබට ප්‍රකාශ කරනවා ඇති. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ පිළිතුරු ලබා ගැනීමේදී අපි ඉවසන්නට අවශ්‍යයි. දුන්න පිළිතුර තේරුම් ගන්නටත් ඉවසීමෙන් උන්වහන්සේගේ අභිමුඛයේ රැඳී සිට ඒ ගැන අපි ආවර්ජනය කළ යුතුයි. එතකොට ඒ කියපු දේ අපිට තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. අද ගොඩක් අවස්ථාවලදී දෙදෙනෙක් අතර යන කතිකාවක තේරුම අවබෝධ කරගන්න නම් පොඩ්ඩක් අපි කල්පනා කරන්න ඕනේ මොනවද මේ කියන්නේ? මොනවා ගැනද මේ කතා කරන්නේ? මොන මාතෘකාවක් යටතේ ඔහු මට උපදෙස් දෙන්නේ? එහෙම නැතුව ඔබ పూర్ව නිගමනයක් ඔබගේ හදවතේ තියාගෙන කරන ප්‍රකාශයට ඔබ සවන් දෙනවා නම් කුමක්ද සිදු වෙන්නේ? ඔබට හරි දේ එහෙම නැත්නම් ඇත්ත අවබෝධ කරගන්න ඔබට බැරි වෙනවා. පැහැදිලි නේද මම කියන්නේ? එහෙනම් ඕනම දෙයකට ඔබ ඉස්සෙල්ලා තීරණයක් ගන්න එපා. මෙයයි මේ කියන්නේ යන්නේ කියලා. දෙපාර්ශ්වය තුලම වැරදි තියෙන්න පුළුවන්. අහන්න සමන් දෙන්න. ඒකවත් සමන් දීමට ඔබ ඉක්මන් වෙන්න, කතා කිරීමට ඔබ ප්‍රමාද වෙන්න. දේවචනය අපිට උගන්වන්නේ එහෙමයි. කියනකොම අහන්න ඉස්සලා අහන්න. පස්සේ උත්තර දෙන්න. එකට එකක් කියන්න යන්න එපා. එකට එකක් කියාගෙන ගියා නම් ඔබට උත්තර හම්බෙන්නේ නැහැ. දැන් මෙතන යෝග ගැන දෙවියන් වහන්සේගෙන් යක්ෂයා අවසර අරගෙන බහැලා එනවා. දැන් ඉතින් දන්න ඔබ යෝගට තිබුණ ඔක්කොම ගියා, ඔක්කොම වෙනවා. ඉතින් පාර පීඩාව. යෝගදාව පීඩාවක් වගේ ඔයගලන්ට පීඩාව දිනනවද? යෝගී පීඩාවන් මොනවද කියලා දැනගන්න ඕනේ නම් යෝගී පොත කියවන්න. අද ඉතින් දින පැයක් ඇතුළත යෝගී ඉතිහාසය උගන්වන්න බෑනේ. ඒ නිසා මම කියාගෙන යන්නේ නේ. ඉගෙන ගන්න. යෝග ගැන කියවන්න බයිබලේ මොනවද කියලා දෙන්න. පළවෙනි පීඩාව ඔහුට පැමිණෙනවා. යෝගට පළවෙනි පීඩාව එන්නේ ඔහුගේ පවුලේ.
පළවෙනි තැනත්තිය තමයි ඔහුගේ භාර්යාව. මොනවද කියන්නේ කියලා අපි බලමු. යෝබ්ගේ පොතේ දෙවනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ ඇවිල්ලා පළවෙනි පීඩාව මෙන්න මෙහෙම කියනවා යාගේ භාර්යාව. නුඹේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවාද? දිව්‍යන් වහන්සේ අත්හැර දමා මැරේවයි කීවාය. ප්‍රතිචාරය මොකද්ද? ඔහු ඇට කතා නොකොට නුඹ අඥාන ස්ත්‍රීගෙන් එක්කෙනෙක් කතා කරන්නක් මෙන් කතා කරේය. අපේ දිව්‍යන් වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපත පිළිගන්නට ඕන නොවැදයි කීවේය. කොහොමද කිව්වේ උත්තරේ? පළවෙනි පහර දීම එන්නේ පිටින් නොවේ. පළවෙනි වැටීම පරීක්ෂාව එන්නේ පිටින් නොවේ. නමුත් ඒක කියපු ගමන් ජෝබ් අඥාන විදියට අත උස්සගෙන ගිහිල්ලා තමාගේ භාර්යාවට පහර දුන්නේ නැහැ. තමාගේ භාර්යාව විනිශ්චය කළේ නැහැ. ඔහුගේ ඉවසීම කොච්චර හොඳ නම් ඔහු කියලා දෙනවා. අනේ මගේ නෝනේ දිව්‍යන් වහන්සේගෙන් සියලු ආශිර්වාද අපි ගත්තනේ හාමිනේ. අපි සතුටින් හිටියනේ. අපි මෙහෙම ගමන් කරානේ. දිව්‍යන් වහන්සේගේ සාක්ෂි අපි බෙදාගත්තනේ. ඉතින් මේ වගේ පොඩි පරීක්ෂාවක් පොඩි පීඩාවක් එනකොට හොඳ ගත්ත අපි මේ වැරද්ද ඉවසන්න හරි අපි පොඩ්ඩක් ඉගෙන ගන්න එපයි කියලා මේ මහත්තයා ලස්සනට උගන්වනවා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබත් එහෙමද? මට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ පිළිබඳව. ඔබට යම් කෙනෙක් ඇවිල්ලා මෙහෙම කියනවා නම් ඔබේ ප්‍රතිචාරය කොයි වගේද තිබෙන්නේ? ඔබේ ප්‍රතිචාරය කොයි වගේද තිබෙන්නේ? ඔබ දැනගන්න ඕනේ කොහොමද මෙයාට උත්තර දෙන්න ඕනේ කියන එක. එහෙම නේද? අපි අවබෝධ කරගන්න ඕනේ. ඇත්තද නැද්ද මම කියන්නේ? ඔබ අහගෙන ඉන්න ඔබත් මගෙත් එක්ක කතා කරලා උත්තර දෙන්න බලන්න මේකේ මොනවද මේ කියන්නේ කියලා. ඔව්. එහෙම ඇවිල්ලා කියපු ගමන් අද ලංකාවේ මහත්යෙකුට කියලා තිබ්බනම් මොනවද කියන්නේ? ඔයගොල්ලන් දිව්‍යන් වහන්සේට බැනලා දාලා සිංහලෙන්ම කියන්නකෝ. නෝනාවිලා කියනවා මෙහෙම. යෝ මේ වරෙන් ඔබ දෙයියෝ කියනවා. යේසු කියනවා. හලෙලුයා හලෙලුයා කියනවා. ඔබට තිබ්බ ඔක්කොම ගියා. ඔක්කොම ඉවරයි. ඔය දෙයියෝ විසි කරලා දාලා ගිහිල්ලා මැරියන්. තොලෙන්චි වෙලා ඵලයන්. ගිහිල්ලා කල්ලිගඟේ වැටලා මැරියන්. නැත්නම් බෙල්ල වැල දාගෙන. නැත්නම් හයිවේ එකට ගිහිල්ලා බුදිය ගන්නේ කන්ටේනරයක් යනතුරු. කියනවද නැද්ද? කී දෙනෙක් කියපු කට්ටිය මේක අහගෙන ඉන්නවද? මගේ සෙනෙහවන්ත භාර්යාවරුන් කියන චරිතය තුල රැඳී සිටින මගේ සහෝදරයන්ට මම මේ කියන්නේ. සහෝදරියනි ඔබටයි මම මේ කියන්නේ. ඔබ දිව්‍යන් වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ ආශිර්වාදයේ භුක්ති විඳලා තිබෙනවා නම් ඔබ යම් අවස්ථාවකදී ප්‍රශ්නයක ගැටලුවකදී ඔබගේ පිළිතුරු ඉවසීමෙන් යුක්තව දයාව අනුකම්පා ඇතිව ඔබගේ ඉදිරියේ සිටින පුද්ගලයාට කියන්නට ඔබ ප්‍රවේශම් වෙනවා. එයිනිකුත් ඔබගේ මුඛයෙන් නික්මන ඒ පිළිතුර තවත් කෙනෙකුගේ ජීවිතයේ ප්‍රාණය සහ මරණය අතර තීන්දුවක් හැටියට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයන් කියන චරිතය හොබවන මගේ සහෝදරයා සහෝදරියනි ඔබටයි මම මේ කියන්නේ. ඔබගේ මුඛයෙන් නික්මෙන විනිශ්චය වචනය ඔබ කියලා කියනවා නම් භාර්යාව දිහා බලලා ඔයා හරිම මෝඩයි. ඔයාට කිසි දෙයක් දන්නේ නැහැ. ඔයා ජීවත් වෙනවට වඩා ගිහිල්ලා මැරියන් කියලා කිව්වනම් මොකද වෙන්නේ? දරුවන්ට අම්මා නැහැ. හරිද නැද්ද මම කියනවා මේ කාරණය? ප්‍රවේශමෙන් වචන පරිහරණය කරන්න. මෙතන නෝනා කිව්වට මහත්ය පිළිතුරු එහෙම දෙන්නේ නැහැ. ඔබ ඉවසන්න ඉගෙන ගන්න. මගේ සහෝදරයා සහෝදරිය දුවේ පුතේ ඉවසන්න ඉගෙන ගන්න. මේ ඉවසීම තුලින් අපට ආශිර්වාදයේ හිමි වෙනවා. මේ ජෝබ් ඉවසලා උත්තර දෙනවා. පළවෙනි පහර දීම පවුල තුලින්. ඒකට කොහොමද ඔය ප්‍රතිචාර දක්වන්නේ කියන එක තමයි මම ඔබට කියලා දුන්නේ. ඉතින් ඊළඟට එනවා දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ ඉඳලා යාළුවෝ ටික. යෝබ්ගේ යහළුවන් 3 දෙනා වන තෙමානියස්, එලිපස්ද,
සූහිද බිලියද්ද නයිමාතිය සෙපරව ඔහුට පැමිණ මේ මුළු විපත්තිය ගැන අසා තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමග ශෝක වී ඔහු සනසන පිණිස එන්ට ඔහු තමන් අතරේ නියම කරගත්තෝය. හරි හොඳ වැඩක්. සුපර්. කෙනෙක් තනියෙන් දුකින් වේදනාවෙන් ඉන්නවා නම් ඔය තනි කරන්න හොඳ නැහැ. මිතුරෝ ඉන්නවා නම් මිතුරියෝ නම් ඔයගොල්ලෝ ගිහිල්ලා ඔය සනසන්න, ඔය ගොඩනගන්න, උඩ කියන්න ස්වාමීන් වහන්සේගේ කාරණාවන් ගැන. ඉදිරියේ සිටියා. ඔබ දැන් ඉන්න වර්තමාන යුගයේ නිසා ඔබට කියන්න පුළුවන්. පෞල්තුමා ගැන කියන්න. පේතෘස්තුමා ගැන කියන්න. යේසුස් වහන්සේ ගැන කියන්න. ඒ වගේම ජේෂ්ඨ පාලකවරු අපේ ඉදිරියෙන් ගොඩක් ගමන් කරලා තියෙනවා. මේ ලිස්ට් එකට එන්න පුළුවන් සුදුසුකම් ඇති පාලකවරු මේ ලෝකේ ඉන්නවා ගොඩක් ඉන්නවා සේවය කරන. ඒගොල්ලන් ගැන කියන්නේ ඒගොල්ලෝ ආපු අනුගමනයේ පසු කරගෙන ආපු මාර්ගය ගැන උන්ට පැහැදිලි කරන්න. ඉතින් මේව තීරණය කරලා මේ යාළුවෝ ටික එනවා. ඇවිල්ලා මොනවද කරන්නේ? ඔහු දුරදීම තමුන්ගේ ඇස්වස්වා බලා ඔහු නෑදින ශබ්ද නගා අඬා තමුන්ගේම සලු ඉරාගෙන ආස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය. මෙසේ ඔහු රැහැ සතකොත් දවල් සතකොත් ඔහු සමග බිම හිඳගෙන උන්නෝය. කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔහු දුටුවෝය. මෙන්න බලන්නකො වැඩේ. දැන් දුකින් ඉන්නවා. ප්‍රශ්නකින් ඉන්නවා. එක නෝනා ඉන්නවා, මහත්තයා ඉන්නවා, කවුරු හරි සහෝදරයෙක්, සහෝදරියක් කවුරු හරි තැනැත්තෙක් ඉන්නවා. ඔහුගේ දුක අහන්න තමයි එන්නේ. ඇවිල්ලා ඔහුට එන්කරේජ්මන්ට් එකේ වර්ඩ් එකක් දෙන්න. ඒ කියන්නේ ඔය ගොඩනගන වචනයක්. මේවා අපිට සාමාන්‍ය දෙයක් මල්ලි අපි වැටුණත් නැගිටිනවා එන්න. දෙවියන් වහන්සේ අපේ වෙනුවෙන් ජීවිතය දීලා තියෙනවා. මෙන්න මේක තමයි වචනේ. එහෙම නැතුව මේකට ඇවිල්ලා මිනිහත් එක්ක මූණුත් අඬනවා. කොහොමද අඬන්නේ? අර මිනි පෙට්ටියේ වටේම වාඩි වෙලා අඬනනේ. අනේ මාත්‍යා ඔයා මාව දීලා දාලා කියන්නේ. ඒ අතරේ කියන අඬ ඔයා ගිය තැනකට මාවත් අරන් යන්නකෝ කියලා. නිකන් හරි නැගිටලා මිනිවලේ ඉඳලා ඇද්දොත් වරෙන් යන්න මාත් එක්ක වෙනවා කිව්වා කියලා යයිද කවුද හරි? බොරුනේ කියන්නේ. අට්ටබල් බොරු කියන්නේ. ඉතින් මේ යාළුවා ළඟට ඇවිල්ලා වට වෙලා මේගොල්ලෝ කියපු දේවල් ඇහුව ගමන්ම මොනවද හිතෙන්නේ බලන්න. ඔයගොල්ලෝ ගොඩනගන වචනයක් කියනවද? කඩා වැටෙන වචනයක් කියනවද? ඔබ ගොඩනගන්න. වැටලා ඉන්න මිනිස්සුක ගොඩනගන්න ඉගෙන ගන්න. ඔහුත් එක්ක ඉඳලා අඬන එක නෙමෙයි වැඩේ. ඔහු අඬන්නේ මොකටද කියලා හොයලා බලලා ඔහුට ශක්තිමත් වචන කියන්න. ඔහු ගැන යාඥා කරන්න. ඔහු කියන්නේ එන්න ඔයා තනි නෑ අපිත් ඔයත් එක්ක ඉන්නවයි කියලා. මට අද මේ උදේ අත්දැකීම එක තියෙනවා. මම ඉගෙන ගත්තා. තනි කියලා කියන කෙනාට ඔව් උඹ තනි උඹට කවුරුත් එන්නේ නැහැ. උඹේ කට නිසා උඹක එකෙක්වත් උඹව ගණන් ගන්න. එහෙමද කියන්නේ? නැහැ. ඇයිල කියන්නේ නෑ. ඔයා වැරදිනේ. අපි ඔයත් එක්ක ඉන්නවා. ඔයා නැත්තම් අපිට කවුරුත් ඇත්ත මේ කියන්නේ මම මේ බොරු සුමසන වචන නෙවෙයි නැත්ත. අපි ගොඩනගන්න ඕන මිසක් කඩන්න හොඳ නැහැ. අපේ වැරද්දෙන් කැඩුනා නම් අනිවාර්යෙන් අපි ගොඩනගන්න ඕන. අපේ අතින් වැරද්දක් වුණා නම් අපි අභිමානයේ කියන ස්ථානේ වාඩි වෙලා ඉන්නේ නැතෝ බැහැලාවිලා යටහත්කම ඉවසීම දරාගෙන අපි වැඩ කරන්න ඕන ඉදිරියේ ගොඩනගන්න. මේ මිතුරෝ එකට වාඩි වෙලා බිම එහෙම පැදුරක් දාගෙන මූණ තඬනවා. ඔළුවට අත දිගෙන අයියෝ ඉවරයිනේ කියලා. ගොඩක් අය බලන්න ස්පිතාලෙට ගියාම ලෙඩ බලන්න ගියාම අත කැඩිලාද? කටු කැඩිලාද? ડોක්ටර් කිව්වද ඔයා මාසයකින් මැරෙයි කියලා? ඒක විතරක් නෙවෙයි මගේ අයියා කෙනෙකුටත් ඔහොම තමයි වෙන්නේ. එයා මැරුණානේ මාස 3. ડોක්ටර් කිව්වේ මාස 3 කියලා. තව එක්කෙනෙක් දවස් 2කින් මැරුණා. ලෙඩෙක් දිහා බලලා කියනවා කිව්වම මොකද වෙන්නේ? අර පොඩ්ඩක් පණෙන්න ඉන්න මිනිස්සයා අයියෝ මම මැරෙයිද කියලා උන් මැරලා යනවා. ඒක නෙවෙයි වෙන්නේ. නැගිටවන්න, චියර් අප් කරන්න. යනකොට එයාවත් අරගෙන යන්න. මම ගොඩක් කැමති ලංකාවේ හමුදාවේ යුද පුහුණු කරන එක අර YouTube එකේ TV එකේ ඔක්කොම බලන්න. STF එකේ ඔක්කොම බලන්න. ඒගොල්ලන්ගේ ඒ පුහුණුවේදී හොඳ ශක්තිය, ධෛර්යය ඒගොල්ලන්ගේ හදවතට ගෙනලා දෙන මොටිවේෂන් එකක් ගෙනලා දෙනවා ඒක හදවතට. කණ්ඩායමක් දුවනවා. එක්කෙනෙක් වැටෙන ගමන් යව දාලා යන්න. පිටිපස්සෙන් එන එක්කෙනා ඌවත් කරේ තියන්න තමයි දුවන්නේ. ඔහුගේ අභිආයුධ තව සහෝදරයෙක් උස්ස ගන්නවා දුවනවා. මෙන්න එකමුතුව සමගිය හිතුවත් එහෙම අටි මූ උස්සන්න ගියොත් මම පරක් වෙයි කියලා හිතුවනම් අර සහෝදරයා එතනම යාගේ තරගෙත් ඉවරයි යාගේ ජීවිතේත් ඉවරයි.
එයාව තරන් යන්න ඕනේ කියලා ඉවසීමෙන් කල්පනා කළා. ඉවසීමෙන් තවත් මිතුරෙක්ගේ සහයෝගය අරගෙන එකට එකතු වෙලා ටීම් වර්ක් එකක් අරගෙන ඉස්සරහට යනකොට ඔක්කොම දිනුම. දිනුම කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. ටීම් එකක දෙන්න තරගයක්. ඔක්කොම හිතන මීටර් 100 දුවපු හුසෙන් බෝල්ට් විතරයිනේ තනි කප් එක ගත්තේ නෑ. යාගේ පුහුණුකරු ඔහුගේ ජයග්‍රහණය 50-50ක් අයිති කෙනෙක්. ඔහුට දායකත්වයේ දුන්න අම්මයි තාත්තයි. සමහර වෙලට ඔහු විවාහකයෙක් නම් ඒ තරගය සඳහා පුහුණුව සඳහා කැපවුණු ඔහුගේ භාර්යාව. වෙලාව දුන්න තමගේ දූ දරුවන්. මේ ඔක්කොගේම දිනුම තමයි ඒ කප් එක. ඔබේ ජීවිතේ යම්කිසි ජයග්‍රහණයක් හිමි වෙනවා නම් ඒ හිමි වෙන්නේ ඔබගේම තනි උත්සාහය නෙවෙයි. ඔබට හම්බ වෙච්ච ඒ සහායකයන්ගේ සහයෝගය තමයි ඒ තරගයේ දිනුම. ඔව් නේද? එහෙනම් කෙනෙක්ව ඉදිරියට ගෙන යාම ඉවසීමෙන් උස්සගෙන යාම ආශිර්වාදයක්. මෙන්න යෝග්‍ය මිතුරන් කරපැවැඩි. දෙවනි පහර දීම එන්නේ මිතුරන්ගේ ප්‍රවේශම් වෙන්න. මට හොඳට මතකයි ඊයේ පෙරේදා මගේ ප්‍රධාන පාලකතුමා කියනවා. දැන් ගෑනු ළමෙක් යාළු වෙලා ඇවිල්ලා කියනවා මේ එපා කියලා කොල්ලෝ ටික මේ අම්මයි තාත්තයි. යාළුවෝ උනත් දන්නයි. උඹේ වයස හරි උඹ හම්බ කරනවා උඹට හැකියාව දෙනවා උස්සපන් ජීවිතේ ගෙනියන්න පුළුවන්. කියනකම් ඔක්කොම ඉන්න අන්තිමට උඹ ගිහිල්ලා රෙන්ට් එකට කාමරයක් හොයාගෙන කණ්ඩ දෙන්න දරුවන්ට කණ්ඩ දෙන්න ඒ බඩ ගාගෙන යනකොට කවුරුත් එන්නේ නැහැ උදව් කරන්න. ප්‍රවේශමෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. එතනදී වැරදි තීරණ ගන්නට හදිස්සි වෙන්න එපා. හොඳ මිතුරන් ඉන්නවා යහපත් මිතුරන් ඉන්නවා. යහපත් මිතුරෝ යහපත් අනුශාසනාව අපට දෙනවා. ඒ යහපත් මිතුරන්ට ගරු කරලා ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරන්න. ඔබ අඬවල නැති කරන මිනිස්සුත් එක්ක එකතු වෙන්න එපා. හැම වෙලාවෙම අඬන මිනිස්සු මං කැමතිත් නෑ. අඬනවට මං කැමතිත් නෑ. අයියෝ බෑ. අනේ කොහොමද කරන්නේ? ඒව බෑ. දෙවියන් වහන්සේ දුන මේ යාළුවෝ මෙහෙමයි. හරි ඊළඟට ඔහුගේ ජීවිතයේ පීඩාවන් තුල ඔහු ඇති කරගත්ත පාඩුම් ගැන මම ඔබට කියන්න ඔබගේ ජීවිතයට ආදර්ශය කරගන්න. භෞතික අහිමිවීම ඔහුගේ වෙළඳාම නැති වුණා. ඔහුගේ ආර්ථිකය කඩා වැටුණා. ඔහුගේ සැප සම්පත් සියල්ල නැති වුණා. ගේ දොරවල්, එළු බැටළුවන්, කොටළුවන්, වැඩකාරියෝ, දූ දරුවන් සම්පූර්ණම භෞතික ආශිර්වාදය අහිමි වුණා. ඒත් ඔහු විශ්වාස ඔබේ ජීවිතේ බිස්නස් එක වටනවා කියලා ඔබ දෙවියන් වහන්සේත් එක්ක තරහ වෙලා තින්නේ. පඩි අඩු වුණා කියලා තරහ වෙලා තින්නේ. යෝග වගේ ඔබට පීඩාවක් වෙලා තියෙනවා. ඉවසන්න ඉගෙන ගන්න. යමක් දෙවියන් වහන්සේ දුන්නා නම් ඒක ආරක්ෂා කරන්න තුන්වහන්සේ දන්නවා ඔබට. දරුවන්ගේ අහිමිවීම, යෝග්ගේ දූ දරුවෝ ඔක්කොම මලා ඒ කියන්නේ ඔහුගේ බලාපොරොත්තු නැති වුණා. දරුවෝ නැති වෙනවා කියන්නේ බලාපොරොත්තු. මගේ ජීවිතේ බලාපොරොත්තු මගේ දුවයි පුතයි. ජෝගේ ජීවිතේ බලාපොරොත්තු මොනවාද? දූ දරුවෝ. බලාපොරොත්තු නැති වුණා. ආදරේ නැති වුණා. සෙනෙහස නැති වුණා. හැඟීම් වලට පහර වැදුනේ. කෙලින්ම හැඟීම් වලට. පීඩාව කොච්චර දුරට ඔය ඉවසලා තියෙනවද? ඔබගේ ජීවිතේ මොනවද ඔබ ඉවසලා තියෙන්නේ? වචනකින් සිදුවෙච්ච පොඩි වැරද්දකට ඔබට ඉවසන්න බැරි නම් ඔබ කවුද? ඔබ ඉන්න තැන කොහෙද? යෝග්‍යයෙන් ඉවසීම ගැන ඉගෙන ගන්න. සේවකෙක් හැටියට දෙවියන් වහන්සේගේ සේවය ඔබට නැති වෙලා තියෙනවද? සේවයේදී මොනවද ඔබ ඉවසලා තියෙන්නේ? මම ගොඩක් දේවල් මේ ගැන කතා කරන්න පුළුවන්. ඔබ සේවකෙක් හැටියට සේවය කරලා අද වැටි ගිහිල්ලා නැත්තම් මට මේ සේවය කරන්න බෑ. ආවල් කෙනා එහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඔබ ඉවසීමෙන් නැතුව වැඩ කටයුතු කරලා අද ගිහිල්ලා කොහේ කඩේක තේවක් කරගෙන හොටෙලයක වැඩ කරගෙන ධර්මලාගෙන ඉන්නවද? ඔබ කැඳවලා තින්නේ රාජකීය පූජකෙක් හැටියට. වැරද්ද දෙවියන් වහන්සේගේ නොවේ. වැරද්ද ඔබෙත් නෙමෙයි. ඉවසීම කඩවීම නිසායි. ඉවසන්න. ප්‍රොපේතෝරු දිහා බලන්න. මෙන්න ඉවසපෝ ජෝබ්ගේ ජීවිතේ. ඔබගේ සේවය ගැන ඔබ ඉවසන්න. ඊළඟට ජෝබ්ට ආපු ඊළඟ පාරදීම මොකද්ද? රෝග. නින්දාව. රෝගයක් ආව කියන්නේ කොයි වගේ රෝගයක්ද?
නින්දාවක් එනවා. ඒ කියන්නේ පොල් කට්ටක් අරගෙන යා කසනවා දැන්. තුවාල දාලා ගේම. නින්දාව අයියෝ හොරි හැදිච්ච මිනිස්සු. අයියෝ ගඳයි. මෙන්න සරව ගන්නවා. නින්දාව. අපහාසය. අප්පා කල්ලි දිනකොට කොහොමද? අම්මේ මෙයාගේ ලොකුකම් ඒ කාලේ පහසෙ. ඒ වගේම කොම් කරලා දානවා. ඔහොම තමයි වෙන්නේ. ඔහොම වෙන්න ඕනේ. ඔය මිනිහට ඔක වෙනකම් මම බලන් හිටියේ. කොම් කරලා දානවා. ප්‍රතික්ෂේප වෙනවා. ගණන් ගන්න අය කවුද? කවුරුත් ගණන් ගන්න. ගොඩක් අය සල්ලි තියෙනකොට තමාව ගණන් ගත්ත මිතුරන්, යාළුවෝ, නෑදෑයෝ, ගෙදර සමාජිකයෝ ඒව නැති වෙනකොට ප්‍රතික්ෂේප වුණ තැනකටපත් වෙලා ඉන්නවා. එතකොට ඒ වගේ තත්ත්වයක තමයි යෝබ් ඉන්නේ. නමුත් යෝබ් ඉවසුවා. අද ඔබට මේ වචනේ ඔබට වෙන්නේ නැති වෙයි කතා කරන්නේ. ඔබට තියෙනකොට හිටපු සියලු දෙනා අද නෑ වටේම. ඉවසන්න මගේ දෙවියන් වහන්සේ දෙන උත්තරේ තව ටිකකින් මම ඔබට දෙන්නම්. ඉවසපු අය ආශිර්වාද ලද්දුවේ. ඔබගේ ජීවිතේ මොන දේ නැති වුණත් ඔබගේ දෙවියන් වහන්සේව ළඟින් තබා ගන්න ආශිර්වාදයේ උල්පත ඉවසන්න දැනගන්න. හරිද? කොම් වෙනවා ප්‍රතික්ෂේප වීම. තනි වෙනවා. ප්‍රතික්ෂේප වෙනවා ඊළඟට තනි වෙනවා. කවුරුත් බලන් ඉන්නේ නැහැ. තනි වෙලා ඉන්නේ. තියෙනකොට ඔක්කොම හොයාගෙන එනවා. නැතිකොට කිසි කෙනෙක් ඔයාව බලන් ඉන්නේ නැහැ. අද ඔබ තනි වෙච්ච තැනක ඉඳලාද මේක අහගෙන ඉන්නේ? ඔබගේ මහත්යව බව තනි කරලාද? දූ දරුවෝ තනි කරලාද? දරුවනේ දෙමාපියෝ ඔබ අයින් කරලාද? කල්පනා කරන් මිතුරෝ ඔබ දාලා ගිහිල්ලාද? ඔබ තනි වූ තැනකද ඉන්නේ? ඉවසන්න. දේව අභිමුඛයට නැවත එන්න. දෙවියන් වහන්සේ ඔබගේ සියලු අහිමි වීම උන්වහන්සේ නිවැරදි කරන සේක. ඔබ තනි වෙන්න එපා. ඔබ තනි නැහැ. දෙවියන් වහන්සේ ඔබත් එක්කයි. ඒ වගේම පහර දීම් සිදු වෙනවා. තනිවීම ඊළඟට එන්නේ තනි වුණාට පස්සේ හැම දෙයක්ම පරාජයයි. අයියෝ ඉවරයි. පරාජය. මේ සියලු දේම යෝබ්ට ආවා පරාජය. නමුත් යෝබ් මොනවද කියන්නේ? මොන හරි කිව්වද? අපි කොච්චර කියලාද? ගොඩක් කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ මොනවද කිව්වේ කියලා. ගොඩක් දේවල් මතක් වෙනවානේ. බලන්න හැබැයි යෝබ් මෙහෙම දෙයක් කියනවා. යෝබ් 5 වෙනි පරිච්ඡේදයේ 8-9 වගන්ති වල මේ වගේ සාරාංශයක් ඔය ලබා දෙනවා. 8-9 වෙන මම කියවන්නම්. එහෙත් මම නම් දෙවියන් වහන්සේ දෙසට හැරි මාගේ කාරණය දෙවියන් වහන්සේට බාර දෙන්නේ මේ සොයා දැනගන්නට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක. ආමෙන්. මහිමේ වේවා. යෝබ් කිව්වේ නෑ මං ඉවරයි. මගේ ජීවිතේ ඉවරයි. බලන්න නිසා මට මෙහෙම වුණා. වඳුරන්න පටන් ගත්තේ නෑ. මගේ වයිෆ් හොඳ නැහැ. මගේ දරුවෝ හරි නෑ. යාළුවෝ හරි නෑ. මුන් ඔක්කොම මාව විනිශ්චය කරා කියලා කැඳිරුවේ නෑ. යා මොනවද කරේ? විනිශ්චය දෙවියන් වහන්සේට බාර දීලා යා මෙහෙම කියනවා. මේ ලස්සන අලංකාර ප්‍රකාශ. ඒත් මම නම් දෙවියන් වහන්සේ දෙසට හැරි. මම දෙවියන් වහන්සේ දෙසට හැරි. මගේ කාරණේ දෙවියන් වහන්සේට බාර දුන්නේ මේ පැමිණිල්ල චෝදනාව මම දෙවියන් වහන්සේට බාර දුන්නේ සොයා දැනගන්නට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ මට කරනවා. දෙවියන් වහන්සේට ගෞරවය මහිමේ වේවා. ඒ විතරක්ද? ඔහුගේ අත්දැකීම කියනවා ඉතාම ලස්සන. ඔහු විනිශ්චය කරන්න ගියේ නැහැ. දෙවියන් වහන්සේට මම බාර දුන්නා. දෙවියන් වහන්සේ හොයන්න බැරි දේ පුදුම දෙයක් කරනවා. ඒ කියන්නේ මගේ ජජ්මන්ට් එකට වඩා රියල් ජජ්මන්ට් එකක් දෙවියන් වහන්සේගෙන් හම්බෙයි. ඒ නිසා ඔබ ජජ් කරන්න යන්න එපා. කාවත් කොඳුරන්න යන්න එපා. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ එමම දෙවියන් වහන්සේට බාර දීලා ඕගොල්ලෝ නිහඬ වෙන්න. යෝබ් නිහඬ වුණා. ඉවසන මනුස්සයා එහෙමයි කරන්නේ. 5:17 යෝබ් තව වචනයක් කියනවා. බලව දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්ව පරාක්‍රමයාණන්ගේ දඬුවම් කිරීම සුළු නොකරන්න. මහිමය දෙවියන් වහන්සේට, ප්‍රසසුම් දෙවියන් වහන්සේට ඉවසපු අය ආශිර්වාද ලද්දෝය. ඕ කියනවා බලව දෙවියන් වහන්සේ දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. දෙවියන් වහන්සේ මිනිසෙකුට දඬුවම් දෙනවා කියන්නේ ඔව් වාසනාවන්තයෙක්. තාත්තා කෙනෙක් දරුවන්ට ගහනවා කියන්නේ වාසනාවක්. දඬුවමක් දෙනවා කියන්නේ වාසනාවක්. ඇයි?
එබැවින් සර්ව පරාක්‍රමයාණන්ගේ දඬුවම් කිරීම සුළු නොකරන්න. දෙවියන් වහන්සේ දඬුවම් කරනකොට ඔබ සුළුවෙන් හිතන්න එපා. ඔබ නිවැරදි කරගන්න. අම්මයි තාත්තයි ඔබට උපදෙස් දීලා දඬුවම් කරනකොට සුළු කරන්න එපා. ඔය වයසේ ගිය මිනිහා ඔහොමමයි. ඔය වයසේ ගෑණි හැම වෙලාවම කොඳ පොච ගහනවා මට ඉන්න බෑ. එහෙම කියන්න එපා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද කියන එක ඉවසීමෙන් සවන් දෙන්න. ඔබගේ තරුණ හැඟීම් සමහර වෙලාවට ඔබට සවන් දෙන්න බෑ. ෆෝන් එක ගන්න එපා කිව්වොත් එහෙම අම්මටයි තාත්තටයි ගහන්න හදනවා. වැරදි. මේක සවන් දෙන්න ඔබටයි මම මේ කියන්නේ වැරදි. ඉවසන්න. දෙවියන් වහන්සේ කියනකොට සුළු කරන්න එපා. ඒක විතරක්ද කියන්නේ? 8 වෙනි පරිච්ඡේදය මම ඉවර කරන්න යන්නේ. 8 වෙනි පරිච්ඡේදය යෝග්‍ය පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. මෙන්න නුඹ පටන් ගැනීම කුඩා නුඹේ අන්තිමය බොහෝසෙන් වැඩි වන්නේ. ඔබගේ පටන් ගැනීම පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඔක්කොම නැති වුණා. 20 ඔක්කොම නැති වෙලා තින්නේ. බය වෙන්න එපා. දැන් පටන් ගන්නේ පොඩි දෙයකින්ද මෙන්න අන්ත අවසානය මහත් වන්නේ. ඒකෝ දෙවියන් වහන්සේගේ සුළු ආරම්භය අවසානයේ මහත් ලෙස ඔබ වෙනස් කරලා දෙනවා. 20 සියල්ල නැති වෙලා ඔබ ආරම්භ කරන මේ මුල් පියවර 20 ඉවර වෙනකොට මගේ දෙවියන් වහන්සේ මහත් කොට ඔබට ආශිර්වාද කරලා දෙනසේක. දෙවියන් වහන්සේ ජීවමානයි. 23:14 යෝග 23:14 යෝගේ නිගමනයේ සාරාංශයයි මම මේ කියන්නේ. ඉස්සල දුක්ඛිත මනුෂ්‍යයාගේ ජීවිතේ සාරාංශය 23:14 මෙන්න බලන්න. එසේය මා ගැන නියම කර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ට කරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ. මට පීඩාවක් දුකාවක් මොන දේයක් මං ඉවසනවා මම බය නැහැ. ඒක මට මගේ දෙවියන් වහන්සේ වෙන් කරපු නියම කරපු දේ උන්වහන්සේ මට වෙලාවට දෙනවා. ඒ වගේ මං වෙනුවෙන් දෙන්න දෙවියන් වහන්සේ වෙන් කරපු දේවල් බෝධේ තිබෙනවා. මහිමේ දෙවියන් වහන්සේ. ඔබ දන්නවද ඔබට දෙවියන් වහන්සේ තබා තිබෙන ආශිර්වාද? ඔබ හිතනවාද ඔක්කොම නැති වුණායි කියලා? ඔබ හිතනවාද ඔබ පරාජිත ස්ථානයක සිටිනවා කියලා? නෑ මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් වෙන් කරපු දේ දෙවියන් වහන්සේගේ සැලසුම උන්වහන්සේ කියපු දේ ඔබගේ කන් වලින් අසලත් නෑ ඔබගේ ඇස් වලින් දැකලත් නෑ. දෙවියන් වහන්සේ පුදුම දේ වෙන් කරලා තිබෙනවා. ඉවසීමෙන් බලා සිටින අන්ධකාරයේ කාලය කියන්නේ ඔබේ ජීවිතේ විනාශයේ කාලය නොවේ. දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් always God is under control. දෙවියන් වහන්සේගේ control එකේ තිබෙන්නේ කාලය. එනිසා ඔබගේ තනි වූ කාලය දෙවියන් වහන්සේගේ කාලය. ඔබ පීඩාවෙන් දුකෙන් සොම්නසෙන් ඔබ ඉන්න කාලය දෙවියන් වහන්සේගේ කාලය. ඔබ තනි වුණායි කියලා දුක් වෙන්න එපා. කිසි කෙනෙක් ඔබ සලකන්නේ නැහැ කියලා ඔබ අඬන්න එපා. ඒ කාලයේ වැදගත් කාලය. තනි වූ මිනිසයාට දෙවියන් වහන්සේත් කතා කරන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. දෙවියන් වහන්සේගේ එළිදරව් ලබා ගන්නට ඔබ තනින් සිටින කාලේ ඉතා වටින කාලයක්. මෙන්න මේකයි දෙවියන් වහන්සේගේ වචනය. එක පදයක් කියවලා මම ඉවර කරන්නම්. යෝග්ගේ අවසන් නිගමනය මම කියන්නම්. ඉවසපු මිනිසයාගේ ජීවිතේ අවසන් නිගමනය මම කියන්නම්. ඔහුගේ ආශිර්වාදය කොහොමද කියලා. 27 වෙනි පරිච්ඡේදයේ 2 සහ 3 වෙනි වගන්තිය 27. මාගේ යුක්තිය වැළැක්වූ දෙවියන් වහන්සේද මගේ ආත්මය ශෝක කලාව සර්ව පරාක්‍රමය ආනන්ද ජීවමාන බව සැබෑවසේම මාගේ හුස්ම මා තුලේද දෙවියන් වහන්සේ දුන් පණ මාගේ නාසයේද තිබෙන තුරුම සැබවින් මාගේ තොල් වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි. මාගේ දිවෙන් ප්‍රායෝගික නොනික්මන්නේ ලස්සනද කියනවා. ඔය කියනවා මගේ දෙවියන් වහන්සේ නැවත වුණා මම කියවනම් වචනය දෙවෙනි වගන්තියේ සිට මගේ යුක්තිය වැළැක්වූ දෙවියන් වහන්සේද මගේ ආත්මය ශෝක කලාව සර්ව පරාක්‍රම ජීවමාන බව සබාවසේම මගේ හුස්ම මා තුලේද දෙවියන් වහන්සේ දුන් පණ මාගේ නාසයේද තිබෙන තුරු. ඒ කියන්නේ මම ජීවිතුන් අතර සිටින තුරු මගේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් මම දැන සිටිනවා. මම විනිශ්චය කරන්න යන්නේ මම දුක් වෙන්න යන්නේ නැහැ. මම ඉවස. සමාවෙන්න. ශ්‍රී ලංකාවේ දේශගුණය අනුව මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.
ඉවසන්න. ජීවිතේ ඉවසීම ගොඩක්ම වැදගත්. ඉවසපු කෙනාට මේ මුළු ලෝකෙම අයිති කරගන්න පුළුවන්. ආත්මික ජීවිතය තුළ ඔබ ඉවසන්නට උත්සාහ කළා නම් ඔබගේ ආත්මික සඵලත්වය ඔබට ලං කරගන්න පුළුවන්. ඔබගේ මේ පොළවේ ජීවිතය ඔබ ඉවසන්නට ඔබ ඉගෙන ගත්තා නම් දෙවියන් වහන්සේ තුළ 100% සාර්ථක සමාදානයෙන් පිරුණු ආශිර්වාදයේ ජීවිත රටාවක් මේ පොළවේ ඔබට ගෙනියන්න පුළුවන්. සේවය තුළ ආත්මික ජීවිතය ඔබ ඉවසන්න ඉගෙන ගත්තා නම් සේවයේ ප්‍රතිඵල ඔබගේ ජීවිතයේ භුක්ති විඳින්නට පුළුවන්. ස්වාමීන් වහන්සේගේ දෙවැනි පැමිණීමේදී උන්වහන්සේ වෙතට යන ඔබ හිස් අතින් යන්නේ නැහැ. මහත් පිරිවරක් එක්ක යන. මහත් පිරිවරක් අරගෙනට යන්නට ඔබට අවශ්‍ය බලාපොරොත්තු තිබෙනවා නම් ජීවිතේ ඉවසන්නට ඔබ ඉගෙන ගන්න. ඒකුව අපි নমස්කාර කරන දෙවියන් වහන්සේ අනුකම්පාව, දයාව, බොහෝසෙන් පිරුණු දෙවියන් වහන්සේ. එන අපේ ජීවිතේ අනුකම්පාව, දයාව ලබා ගන්නට අවශ්‍ය නම් ඉවසීම මත තමයි මේ දෙක අපිට ලබා ගන්න පුළුවන්. ඉවසන මිනිස්යාගේ හදවතේ අනුකම්පාව තියෙනවා. ඉවසන මිනිස්යාගේ ජීවිතේ දයාව තිබෙනවා. ඉක්මනින් කෝප වෙන මිනිස්යාට, උදාහස එන මිනිස්යාට, කොඳුරන මිනිස්යාට, තිත්තකම තියෙන මිනිස්යාට, යම් කෙනෙක් ගැන දරා ගන්න බැරි යක්ෂයාගේ සිතුවිලි තියෙන මිනිස්යාගේ ජීවිතේ මේ අනුකම්පාව, දයාව එන්නේ නැහැ. ඔබගේ ජීවිතේ මේ දේවල් වර්ධනය කරගන්නට ඕනේ නම් යේසුස් වහන්සේ වගේම වෙනස් වෙන්න ඕනේ කියලා ඔබගේ ජීවිතයේ ආකල්පය ගොඩනගා ගන්නට උත්සාහ කරන්න. සියල්ලන්ව අනුකම්පා දැසින් අපි බලමු. සියලුම දෙනාව දයාවන්ත වූ හදවතේ ප්‍රේම කරමු. යේසුස් වහන්සේ සියලු දෙනාට ආශිර්වාද කරනසේකවා. අද දවසේ මාතෘකාව වන්නේ ඉවසූ අය ආශිර්වාද ලද්දෝ. චූ ඉවසුවා වූ අපගේ ප්‍රොපේතවරයෙක් හැටියට වූ අපගේ සැබෑ උදාහරණය. අපගේ දෙවියන් වහන්සේ අනුකම්පාවත් දයාවෙන් පිරුණු දෙවියන් වහන්සේ හැටියට නිතරම මා සමග සිටින, ඔබ සමග සිටින යේසුස් වහන්සේ ඒ ඉවසීමේ ආදර්ශය උන්වහන්සේ අපි පැලඳගමු. ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනසේක්වා. මේ දෙවියන් වහන්සේගේ මේ වචනේ අසා සිටි ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. නැවත වතාවක් දේව වචනය සවන් දෙන්නට, ඉගෙන ගන්නටත් ඔබගේ කාලය දෙන්න. ඉදිරි කාලයේදී ඔබගේ ජීවිතය ඉවසිල්ලෙන් සන්නද්ධ කරගන්න. මේ වගේම අපගේ සේවාවන් ගැන ඔබ යාඥා කරන්න. ඔබ ගැන ශ්‍රී ලංකාවේ සිටින මගේ සහෝදර සහෝදරයන් ගැන පමණක් නොවේ, මුළු මහත් ලෝකයේ විසිරී සිටින මේ දේව වචනේ සවන් දෙන සියලු දරුවන් ගැන අපි දිනපතාම දේවාභිමුඛී යාඥා කරනවා. ඔබගේ හිඟකම්වලදී දෙවියන් වහන්සේ උපකාර කරනසේක්වා. ඔබගේ තනිකමේදී උන්වහන්සේ ඔබ සමග සිටිනසේක්වා. ඔබගේ දෑතේ මහන්සිය, ඔබගේ රැකියාව, ඔබගේ ව්‍යාපාර සියල්ල දෙවියන් වහන්සේ සඵලවත් කරනසේක්වා. ඉවසීමෙන් බලා සිටින්න. ගෝවියා ඉවසීමෙන් බලා සිටින්නාසේ ඔබත් ඉවසීමෙන් බලා සිටින්න. ඒ වගේම අපගේ සභාව තාමත් සෞඛ්‍ය නිවේදනය අනුව අපි වසලා බහලා තියෙන්නේ. තාම අපිට දේවමය කරන්නට අවසර ලැබිලා නැහැ. අපි යාඥාවෙන් සිටිනවා. දෙවියන් වහන්සේ මේ අවස්ථාව ලබා දෙන තුරු ඉවසීමෙන් බලා සිටිනවා. ඒ වගේම සෙනෙහවන්තමගේ සහෝදරයා සහෝදරිය ඔබගේ නෑදෑ හිත මිතුරන්ට ඔබගේ වචනේ මේ දේව වචනය අහෙන්න ඕනි කියලා ඔබ හිතනවා නම්, ඒ ඉවසීම ඔබට තියෙනවා නම්, ඒ අනුකම්පාව, දයාවන්තකම තිබෙනවා නම් ඔබට පුළුවන් මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ channel එක නැත්නම් අපේ සභාවේ නම මත යන මේ දේව වචනේ පණිවිඩය බෙදා දෙන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. ඒ අපව ප්‍රසිද්ධ කරගන්නට නෙවෙයි, සමදනාගේ ජීවිතේ දේව වචනේ සන්නද්ධ වෙන්න ඕනේ කියන ඒ පරමාර්ථය. එනම් ඔබ සියලු දෙනාට ජේසු පීඨයි දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනසේක්වා. සියලු ආශිර්වාදයෙන් සඵලත්වයෙන් මේ සතිය පුරාම උන්වහන්සේගේ සුරක්ෂිත හස්තයට බාර කරනවා. උන්වහන්සේගේ මේ බලගත් හස්තේ ඔබ සමග සිට ගෙන යනසේක්වා. God bless you. ජේසු පීඨයි.